අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ණය කළමනාකරණය සෙක්ෂන් 4 නැත්නම් 4 වෙනි පරිච්ඡේදය තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ කොටස සාමාන්‍යයෙන් ගත්තොත් මුල් කාලීනව නම් බහුලව අපේ පාස් පේපර්ස් වලට ලැබුණාට ප්‍රශ්න ලැබුණාට මෑත කාලීනව අපි දැක්කා මේ සෙක්ෂන් 4 වලින් වැඩිපුර ප්‍රශ්න ලැබුණේ නැහැ. නමුත් එක් ගැටලුවක් කරගන්න නැතුව අපි උත්සාහ කරමු යම් ප්‍රමාණයකට මේ කොටස සාකච්ඡා කරලා අවශ්‍ය කරන දැනුම ලබා ගන්නට. මෙතනදී මේ මූලික වශයෙන් අපි දැන් සාකච්ඡා කරේ සෙක්ෂන් 1, සෙක්ෂන් 2, සෙක්ෂන් 3 වෙන වෙන වශයෙන් ගත්තොත් සෙක්ෂන් 1 දී අපි ණයලාභීන් නැත්නම් ණය වර්ග සුරකුම් කියන දේ ඉගෙන ගත්තා. සෙක්ෂන් 2 දී මේ ණයලාභීන් සහ ණය වර්ග තවදුරටත් සම්බන්ධ කරන ආකාරයට ණය ලබා දීමේ ක්‍රියාමාර්ගය නැත්නම් ණය ඇඟීමේ ක්‍රියාවලිය දීර්ඝව සාකච්ඡා කරා. තුන්වෙනි එකේදී අපි කිව්වා මේ ණය ලාභීන් එහෙම නැත්නම් ණය ලබා දීමේ ක්‍රියාවලිය තවදුරටත් කොහොමද අපි ඒකට කියනවා ආවරණය වෙන විදිහට ගයිඩ් වෙන්නේ ණය ප්‍රතිපත්ති නැත්නම් ණය එහෙම නැත්නම් අපි මහ බැංකුවේ නියාමනයන් එහෙම නැත්නම් තවදුරටත් ඒ ණය සඳහා වෙන් කිරීම ඒ වගේ කොටාසයක් අර ණය පරිපාලනය ඒ වගේ දෙයක් කියන්නේ මූලිකම ණය ක්‍රමවේදයට බාහිරව තියෙන දේවල් ටිකක් අපි ඉගෙන ගත්තා. හතරවෙනි එකට වෙනකොට වෙන්නේ දැන් ණය දුන්නා නැත්නම් ණය අය කර ගන්නට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අය කර ගන්නට අවශ්‍යතාවයේදී අපිට යම් ආකාරයක අවදානමක් නැත්නම් ණය ලබා දීලා අය කර ගන්නට බැරි වුණොත් අපිට එනවා යම්කිසි අවදානමක්. අන්න ඒ අවදානම අපි මෙහෙවන්නේ කොහොමද? එහෙම නැත්නම් පශ්චාත් පසු විපරම් කියලා කියනවා. post recovery follow up නැත්නම් follow up නැත්නම් monitoring recovery follow ඔයගේ විශේෂිත නම් වලින් මොනවා කිව්වත් අපි මූලික වශයෙන්ම ණයක් දුන්නට පස්සේ ඒ අය කර ගැනීමේදී එහෙම නැත්නම් අය කර ගැනීම සම්බන්ධ ක්‍රියාමාර්ග එතකොට සිදුවන අවදානම් ඒ අවදානම් අවම කරන්නේ කොහොමද? අන්න ඒ ආකාරයේ ක්‍රියාමාර්ග ටිකක් තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකෙදි එතකොට මේකෙදි මූලික වශයෙන්ම ණය අවදානම් මොකද්ද? කොහොමද අවදානම් වර්ග මොනවද? අවදානමේ මෙහෙවීමේ ක්‍රියාමාර්ග මොනවද? එතනින් එහාට තවදුරටත් අපි ප්‍රතිලේඛනගත කිරීම එහෙම නැත්නම් ණය නැවත සකස් කර දීම කියන්නේ මොකද්ද? ඊට පස්සේ ණය අය කර ගන්නා ක්‍රියාමාර්ග. ඒ කියන්නේ අපි නෛතික ක්‍රියාමාර්ග ඊළඟට ණය අවදානම තවදුරටත් වෙළඳපොලේ විකුණන එහෙම නැත්නම් හුමාරු කරන උපකරණ ණය ව්‍යුත්පන්න වගේ දේවල් අවසාන වශයෙන් බාසල් ණය අවදානම් සාකච්ඡා කරන්න පුළුවන් බාසල් ගයිඩ්ලයින්ස් සාකච්ඡා කරනවා කොහොමද ප්‍රාග්ධන වෙන් කිරීමක් වගේ බැංකුවක සිදු වෙන්නේ. ඒතර අන්න ඒ කියන කොටස් වලට යටත්ව තමයි අපි මෙන්න මේ 4 වෙනි පරිච්ඡේදය ඉදිරියටත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි මූලිකව ගත්තොත් සාමාන්‍යයෙන් ණය අවදානම කියලා කියන්නේ ණයක් ලබා දුන්නට පස්සේ ඒ ණය අපි බලාපොරොත්තු වෙනවා මුල් මුදල සහ පොලිය නිසි පරිදි නිසි කාලයට අපි ගිවිසුම්ගත වෙච්ච විදිහට අපිට ආපසු ගෙවනවා නම්. හැබැයි එහෙම නොගෙවනවා නම් අපි කියනවා අපිට ආපසු අය කර ගැනීමේ අවදානමක් තියෙනවා. මූල්‍ය අවදානමක් තියෙනවා. ණය අවදානමක් තියෙනවා කියලා අපි සාකච්ඡා කරනවා. ඒතකොට සාමාන්‍යයෙන් දැන් අනිත් පැත්තෙන් ගත්තොත් බැංකුවක NPL එක, බැංකුවක ප්‍රොවිෂන් එක, එහෙම නැත්නම් බැංකුවක ඉම්පයර්මන්ට් එක කියලා කියන්නේ යම් ප්‍රමාණයකට ණය නැවත අය කර ගැනීමේ නොහැකියාව නිසා බැංකුවට සිදුවේ හැකි අලාභයන් පෙන්වන දර්ශකයක්. එතකොට අපි කලින් සතිය ඉගෙන ගත්තා වගේ ණයක් අරගෙන ක්‍රෙඩිට් කාඩ් එකක් වෙන්න පුළුවන්, අයිරාවක් වෙන්න පුළුවන්, ක්‍රෙඩිට් කාලින් චක්‍රීය එහෙම නැත්නම් මාසික වාරික ඒ ණයවල් නිසි පරිදි නොගෙවනකොට අපි කොහොමද ඒක අක්‍රීය ණය කියලා තත්වයට පත් කරන්නේ? ඒ අක්‍රීය ණය තවදුරටත් ඉදිරියට යන්නේ කොහොමද? ඒ සඳහා වෙන් කිරීම සිදු කරන්නේ කොහොමද? වගේ දේවලුත් අපි සාකච්ඡා කරා. දැන් මේ
ඇත්තටම ගත්තොත් ණය අවදානම කියන එක නිසා අපි දකින්නේ NPL හැටියට. ඒතර අවදානම බැංකුවට බලපාන්නේ කොහොමද? අපි ගිය සතියේ කතා කරා වගේ ඒ සඳහා වෙන්කිරීම වැඩි කරන්න පටන් ගන්නවා කාලයත් එක්ක NPL වැඩි වෙනකොට. ඒතර NPL වැඩි වෙනවා කියලා කියන්නේ කාලයත් එක්ක අපිට තියෙන ගැටලුවක් තමයි ආපස්සට ගෙවන්නේ නැති වුණාම NPL වැඩි වෙනකොට ඒ සඳහා වෙන්කිරීම වැඩි වෙනකොට ඒක ගිහිලා අපේ ලාභය සඳහා ඒ කියන්නේ බැංකුවේ අපේ P&L එකේ ඉම්පැක්ට් එකක් හැටියට දෙන්න පටන් ගන්නවා. ඒක නිසා තමයි අපි අක්‍රීය ණය එනත NPL non performing සඳහා වැඩිපුර weight එකක් නැත්නම් අවධානයක් යොමු කළ යුත්තේ. දල වශයෙන් අක්‍රීය ණය ඉහළ යන්නට හේතු රාශියක් තියෙනවා. අපි කීපයක් සාකච්ඡා කරොත් බැංකුවේ ණය ප්‍රතිපත්තිය එක්ක නොතිබීම, නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, නිසි පරිදි ආවත්කාලීන නොවීම වගේ සිද්ධියක් අපිට දකින්නට පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් කාලෙන් කාලෙට දැන් අපි දන්නවා ණය ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියලා. කාලෙන් කාලෙට අපි ණය ප්‍රතිපත්තිය ආවත්කාලීන වීම සෝ ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන නැතිවීම නිසා අපි වැරදි ආකාරයේ ණය දීම වලට යොමු වෙන්න පුළුවන්. උදාහරණයකට කිව්වොත් සමහර වෙලාවට අපි වෙනත් බැංකුවක ණයක් සම්පූර්ණයෙන්ම ගෙවලා අපිට අපි ණයක් ලබා දෙනවා. ඒ ණය ඒ වෙන බැංකුවක ණය අපි කියන ටේක් ඕවර් එකක් කරන්න. දැන් ඕක එක කාලයකට හරි නැති වෙන්න පුළුවන්. නමුත් අපේ ණය ප්‍රතිපත්තිය පැහැදිලිව කියලා නැත්තම් අපිට එහෙම වෙනත් බැංකුවල ණය ලබාගත හැකිද නැද්ද? එහෙම නැත්තම් ඒ සිද්ධිය ක්‍රියාත්මක විය යුත්තේ කොහොමද? ඒවා කියලා නැත්තම් මොකද වෙන්නේ? අපි නොදැනුවත් හෝ දැනුවත් හෝ ප්‍රතිපත්තිය හරියට නැති නිසා ඒ දේ කරගෙන යන්නට පුළුවන්. ඒක නිසා ඉම්පැක්ට් එකක් වෙලා අක්‍රීය ණය ඉහළ යෑමක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද ණය ප්‍රතිපත්තිය පැහැදිලි නැහැ. තව උදාහරණයක් අපි හිතමු මොනවා හරි සෙට් එකක් තියෙනවා. ඒ මොනවා හරි සෙට් එකකට යන්න දෙපාද නැද්ද කියන එක ප්‍රතිපත්තියේ සඳහන් වෙලා නැහැ. අපි ගන්නෙ නැහැ ඉතින් දිගටම කරගෙන යනවා. නමුත් ඒ මොනවා හරි ශේත්‍රයක ගැටලුවක් තියෙනවා. ඒක ප්‍රතිපත්තිය හරහා ආවරණය වෙලා නැති නිසා අපි නොදැනුවත් වෙන්න ගිහිල්ලා අපිට ඉම්පැක්ට් එකක් එන්න පුළුවන්. ඒක තමයි ණය ප්‍රතිපත්තිය. ඒ වගේම සම්බන්ධ පාර්ශ්ව රිලේටඩ් පාර්ටි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවා අපි අඳුරනකමට හිතවත්කමට වෙනත් බලපෑම් වලට දීලා ඒවා අපසු නොගෙවන අවස්ථාවක්. ඊළඟට දැන් තව එකක් තමයි ණය අය කරගන්නකොට අපි ලිහිල් ප්‍රතිපත්තිය. හරි එච්චර ගණන් ගන්නෙ නෑ. ඉතින් ඒක දීලා ඒතර කාලයක් තියෙනවා ෆලෝ අප් එකක් හරියට නෑ. ඒතර ඒ නිසා අක්‍රීය ණය ඉහළ යන්නට පුළුවන්. ඊළඟ තමයි කන්සන්ට්‍රේෂන් එක. ඒ කියන්නේ එකම කට්ටියක එකම ශේෂ්ත්‍රයකට එකම ආකාරයේ නිෂ්පාදන වැඩිපුර දීලා තිබ්බොත් ඒවට මොන හරි ඉම්පැක්ට් එකක් වුණොත් ඒක නිසා අක්‍රීය ණය ඉහළ යාමට හැකියාවක් තියෙනවා. ඒකට අපි කියනවා කන්සන්ට්‍රේෂන් රිස්ක් එක කියලා. එතකොට දැන් මේ ආකාරයට අපිට අක්‍රීය ණය බැංකුවක ඉහළ යාම සඳහා කාරණා රාශියක් වෙන්නත් පුළුවන්. හැබැයි මම මේ කීපයක් දක්වන්නට හේතු උනේ දැන් අපි මෙහෙම දේවල් වෙනකොට මෙහෙම දේවල් කන්ට්‍රෝල් කරන්න බැංකුවේ සේවකයන් හැටියට නැත්නම් කළමනාකාරීත්වයේ හැටියට අපිට හැකියාවක් තිබිය යුතුයි. දැන් අක්‍රීය ණය මම කිව්වා වගේ වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඉම්පයර්මන්ට් එහෙම නැත්නම් වෙන්කිරීම ප්‍රොවිෂනින් වැඩි වෙනවා. ඒ වෙනකොට බැංකුවේ ලාභය සඳහා බලපෑමක් වෙනවා. ඒ වගේම තමයි ලාභය අඩු වෙනවා කියලා කියන්නේ ෂෙයා හෝල්ඩර්ස්ලගේ පැත්තෙන් ගැටලුවක් වෙනවා. ඒ වගේම තමයි අක්‍රීය ණය වැඩි වෙන්න අපිට බැංකුවේ ප්‍රාග්ධනය එහෙම නැත්නම් බැංකුවට මුදල් යොදවපු ෂෙයා හෝල්ඩර්ස්ලට රිටර්න් එක අඩු වෙනකොට ඒක සඳහා යම් ආකාරයකට බලපෑමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි කල්පනාකාරී වෙන්න ඕනේ මේ අක්‍රීය ණය අඩු වැඩි වීම නැත්නම් අක්‍රීය ණය පාලනය නිසි පරිදි කළ යුතු කියන තත්ත්වය සඳහා. ඊළඟට සාමාන්‍යයෙන් අපි තවදුරටත් ඒක ව්‍යවහාරයේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා බැලුවොත් අවදානම අපි ෆෝමලි ඩිෆයින් කරුවොත් අයිදුම්කරුවෙක් ඉවසුම්ගත අපසුගීමේ වකීම් පැහැරීම මත මූල්‍ය අලාභයක් සිදු වෙන්නේ නම් අනේ ඒ අවදානම ණය අවදානම කියලා කියනවා. මේක කියනවා පැහැරීමේ අවදානම කියලාත් කියනවා. අපි කියනවා මේක ඩිෆෝල්ට් රිස්ක් එකක්, ක්‍රෙඩිට් රිස්ක් එකක්, කවුන්ටර් පාර්ටි රිස්ක් එකක් විවිධ නම් වලින් කියන්න පුළුවන්. මෙතනදි වෙන්නේ අපි කිව්සුම්ගත වෙලා තියෙන විදිහ අනුව අපේ ණය නොගෙවනවා නම් එහෙමනම් අපිට
මේ ණය අවදානම සිද්ධ වෙනවා කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. ඊළඟට ණය අවදානම කළමනාකරණය කියලා කියන්නේ මූලික වශයෙන්ම මේ අවදානම හඳුනා ගන්නවා, ඒව ගණනය කරනවා. එතකොට ඒව පාලනය කරන මුළු ක්‍රියාවලියට අපි කියනවා අවදානම් කළමනාකරණය. අපි ඉදිරියේදී අවදානම් කළමනාකරන රාමුව තවදුරටත් පැහැදිලි කරගමු. දැන් අර ණය කළමනාකරණය කිව්වාගේ අවදානම් කළමනාකරණය කියලා කියන්නේ අවදානම හඳුනා ගැනීමේ සිට ඒ පාලනය පසුවිපරම් කිරීම කියන හරහා යන සියලුම විධිවිධාන ක්‍රියාත්මක කිරීම පාලනය කිරීමට අපි කිව්වා අවදානම් කළමනාකරණය. දැන් මේක බැංකුවක කරන්නේ ගොඩක් වෙලාවට ක්‍රෙඩිට් රිස්ක් මැනේජ්මන්ට් අවදානම් කළමනාකරන දෙපාර්තමේන්තුව. ඒක චීෆ් රිස්ක් ඔෆිසර් කෙනෙක් යටතේ තියෙන්නේ. හැබැයි එයා බෝඩ් රිස්ක් මැනේජ්මන්ට් කමිටියකට BRMC එකට රෙස්පොන්සිබල්. ඒකට සාමාන්‍යයෙන් අනිකුත් දැන් ණය අනුමත කිරීම, ණය බෙදා හැරීම, එතකොට කාරණා වලට වඩා වැඩි එෆර්ට් එකක්, ඩේට් එකක් මේ ණය අවදානම් කළමනාකරණයට තියෙනවා. ඒකයි කියන්නේ මේ අවදානම් කළමනාකරණේ අධ්‍යක්ෂක මණ්ඩලයේ මගින් අවදානම් කළමනාකරන කමිටුවට වගකීම බාර දෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් එදිනදා ණය අවදානම් කළමනාකරන කටයුතු චීෆ් රිස්ක් ඔෆිසර් යටතේ වෙනකොට එයා රිපෝට් කරනවා බෝඩ් රිස්ක් මැනේජ්මන්ට් කමිටියකට. එතකොට ඒ කියන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් සමන්විත කමිටුවක්. එතකොට අවදානම් කළමනාකරණේ ඒගොල්ලන්ගෙත් accountability එකක් වගකීමක් වෙනවා. එතකොට මම කිව්වා මේ අවදානම් කළමනාකරණේ කොටස් 4කට බෙදා ගන්න පුළුවන්. risk management framework එක. අවදානම් කළමනාකරණය කියන්නේ මෙන්න මේ කොටස් 4. මුලින්ම හඳුනා ගන්නවා, ගණනය කරනවා, පාලනය කරනවා, නිරීක්ෂණය පසුවිපරම් කරනවා. අර අපි අනිත් සාමාන්‍ය ක්‍රියාපටිපාටියක් වගේම identification, measurement, controlling, review. ඔන්න ඔය 4 සිද්ධ වෙන ආකාරයේ දෙයක් තමයි අවදානම් කළමනාකරන රාමුවක්. risk management framework එකක්. එහෙම නැත්නම් ණය අවදානම් කළමනාකරණය කියන එකෙන් අදහස් කරන්නේ ඔන්න ඕක. ඒකට දැන් අපි මූලික වශයෙන්ම බැංකුවක අවදානම් කළමනාකරන රාමුව එහෙම නැත්නම් අවදානම් කළමනාකරන ක්‍රියාපටිපාටිය නිසි පරිදි වෙන්නේ නැත්නම් අක්‍රීය ණය ඉහළ යාමක්, වෙන්කිරීම ඉහළ යාමක්, අමතර ප්‍රාග්ධනය වෙන්කිරීමක්. එතකොට බැංකුවේ රේටින් එක පහළ යාමක්. එහෙම නැත්නම් ෂෙයා හෝල්ඩර්ස්ලාගේ පැත්තෙන් යම්කිසි බලපෑමක්. එතකොට මහ බැංකුව මගින් බලපෑම. ෂෙයා වෙළඳපොළ නැත්නම් අපි පාරිභෝගිකයන් පැත්තෙන් බලපෑම. සියලු දේ බැංකුවකට හානිකර විදිහට බලපාන්නට පුළුවන්. ඒතර හොඳට කල්පනා කරන්න දැන් මේ NPL කියලා කියන්නේ එක කෑල්ලක් විතරයි. ඒක නිකන් එක අවුට්කම් එකක් විතරයි. රිසල්ට් එකක් විතරයි. ඒක පිළිපස්සේ මහා පරිමාණ කාරණා රාශියක් තියෙනවා. ඒක තමයි මේ පැහැදිලි කරන්නේ. කියන්නේ NPL එක කියන්නේ එක ෆිගර් එකක්, එක රේෂියෝ එකක්. මේ එතෙන්ට එන්නේ අපි මේ කරන ක්‍රියාදාමයන් හරියට කරනවද නැද්ද කියන දේ මත පමණයි. දැන් මෙහෙම කිව්වහම සාමාන්‍යයෙන් දැන් අපි අවදානම් වර්ග ගොඩක් ගන්න. මෙතනින් එහාට ගොඩක් දේවල් තියෙනවා. මම මේක කියලා අරකට එන්න. right? සාමාන්‍යයෙන් අවදානම් බැංකුවක ගත්තොත් අපි දැන් මේ ණය අවදානම් ක්‍රෙඩිට් රිස්ක් එක ගැන තමයි ගොඩක් මේ අවදානම් ක්‍රෙඩිට් මැනේජ්මන්ට් වලට කතා කරන්නේ. ඊට අමතරව තව ගොඩක් රිස්ක් තියෙනවා බැංකුව විසින් කළමනාකරණය කළ යුතු. උදාහරණය තමයි පොලි අනුපාත, interest rate. ඒ කියන්නේ බැංකුව ගණිතය කරන අවස්ථාවන් වල වෙළඳපොළ පොලි අනුපාත ඉහළ පහළ යෑම නිසා අපිට අවදානමක් වෙන්න පුළුවන්. මම උදාහරණයකින් පැහැදිලි කරොත් හිතන්නකෝ දැන් අපි බැංකුවක තැන්පත්කරුවන්ගෙන් ස්ථාවර පොලි අනුපාත ස්ථීර පොලියට අරගෙන විචල්්‍ය පොලියට දෙන්න පුළුවන් පාරිභෝගිකයන්ට, ණය ගැනුම් කරුවන්ට. එහෙම නැත්නම් ස්ථාවර අරගෙන ස්ථාවර දෙන්න පුළුවන්. අපි තුමු ලීස් එකක් ගත්තොත් එයාට ෆික්ස් රේට් එකක් දෙනවා. නැත්නම් ෂෝට් ටර්ම් ලෝන් එකක් ගත්තොත් රිවෝල්විං එකක් දෙනවා. නමුත් දැන් අපි හිතමු වෙළඳපොලේ පොලි අනුපාත ඉහළ ගියොත් තැන්පත් කරුවන්ට අපි වැඩිපුර ගෙවන්න ඕනේ. හැබැයි අපි ඒ ණය අරගෙන මේගොල්ලන්ට දෙන්නේ ස්ථිර පොලි අනුපාතයකට නම් කාලයත් එක්ක පොලි අනුපාත ඉහළ යනකොට අපිට ලැබෙන ආදායම අඩු වෙන්න පටන් ගන්නවා. ඇයි අපි දීලා තියෙන ෆික්ස් රේට් අඩු පොලියට. ඒව මැනේජ් කරන්න ඕනේ.
ඒතර අපි කල්පනා කරන්න ඕනේ රයිට් කොහොමද කොච්චරක් අපි ෆික්ස් හැටියට දෙනවා කොච්චර වේරියබල් හැටියට දෙනවද මොන ෆ්‍රීකවන්සි එකකින් රේට්ස් වෙනස් කරනවා. ඒක නිසා සිදුවන ලාභයක් තියෙනවා නම් පොලි අනුපාත අවදානමක් වෙනවා. දැන් මෙතන තව එකක් තියෙනවා පොලි අනුපාත වගේම එක්ස්චේන්ජ් රේට්. විදේශ විනිමය අනුපාත ඉහළ පහළ යාම හින්දා විදේශ විනිමය වත්කම අපි බැංකුව තුල තියෙනවා නම් ඒකටත් අපට අවදානමක් වෙනවා. ද්‍රවශීලතාව කියන්නේ අපි බැංකුවකට ඕනම මොහොතක ව්‍යාපාරයක් වගේ යම් ආකාරයකට අපි ලික්විඩිටි එකක් මේන්ටේන් කරන්න. ඒක මේන්ටේන් කරගන්න බැරි වුණොත් ද්‍රවශීලතාව අවදානමක් කියනවා. දැන් බැංකුවක අපි සාමාන්‍යයෙන් කියනවා 20ක් හැම වෙලේම ලික්විඩ් ඇසෙට්ස් හැටියට මුදල් තියාගන්න ඕන. ඕනම වෙලාවක 20ක් අපේ අපි ගාව තියෙන කෑෂ් නිය කෑෂ් ඔක්කොම ටික 20ක ප්‍රමාණයක් විය යුතුයි අපේ ඇසෙට්ස් වලින්. හැබැයි එහෙම නැත්තම් සෙන්ට්‍රල් බැංකුවෙන් අපිට පෙනල්ටි එකක් ගන්න. ඒක තමයි අපි ඕනම මොහොතක පාරිභෝගිකයෙක් සල්ලි ඉල්ලුවොත් tempත් කරුවෙක් ඉල්ලුවොත් දෙන්න පුළුවන් වෙන්නේ. ඒක කියලා අපි දැන් මුළු ඔක්කොම අපි ගාව තියාගෙන ඉන්නේ. අපි ආයෝජන කරන තැන් වල ණය ආපහු දෙනවා. නමුත් ඕනම වෙලාවක ලික්විඩිටි එක ලික්විඩ් ඇසෙට්ස් ඇතිවෙන ද්‍රවශීලතාවත්කම හැටි තියාගන්න ඕන. මෙහෙයුම් අවදානම් කියලා කියන්නේ එදිනදා වැඩ කටයුතු වල. අපේ පද්ධති තියෙනවා, මිනිස්සු ඉන්නවා. ඒ එක එක දේවල් කරගෙන යද්දී අපි මේ මෙහෙයුම් අවදානම හරියට කරනවා. ඒගොල්ලන්ගේ අඩුපාඩු වෙලා ෆ්‍රෝඩ් එකක් වෙන්න පුළුවන්, මංචාවක් වෙන්න පුළුවන්, වෙන මොන හරි දෙයක් වෙන්න පුළුවන්. ඒක නිසා යම්කිසි අවදානමක් වුණා. ඒක නිසා බැංකුවට මූල්‍ය ලාභයක් වෙන්න පුළුවන්. නැත්නම් පාරිභෝගිකයන්ට යම්කිසි ලාභයක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට අපිට ඔපරේෂනල් කියනවා. කම්ප්ලයන්ස්. අපි මහා බැංකුවෙන් එහෙම නැත්නම් වෙනත් බාසල් එකෙන් වෙන්න පුළුවන්. වෙනත් ආයතන වලින් රජයෙන් වෙන්න පුළුවන්. අපිට මෙන්න මේවා අනුකූලතාවය මෙන්න මේවදී කම්ප්ලයි කරන්න කියලා අපිට එනවා. කම්ප්ලයි කරන්න කියලා අපිට එනකොට මොකද කරන්නේ? අපි ඒක කම්ප්ලයි නොකරුවොත් කම්ප්ලයන්ස් රිස්ක් එකක් අපිට තියෙනවා. උපක්‍රමික සමහර වෙලාවට අපි මොන හරි තැනක බැංකුවේ ස්ට්‍රැටජි එකක් අරගෙන දෙයක් කරන්න යනවා. හැබැයි ඒක වරදින. ඒතර ඒක උපක්‍රමික අවදානමක්. දැන් උදාහරණයකට අපි එක්ස්පෑන්ඩ් වෙන්න ඕනි. රීජනල් මාකට්ස් වලට යන්න ඕනි. එහෙම ඉතලා අපි මෝල්ඩිව්ස් වල බ්‍රාන්ච් එකක් ඕපන් කරනවා. හැබැයි අපි හිතුව විදිහට අවුරුදු 2ක් 3ක් 4ක් යනකම් අපිට ආදායමක් පිට වෙන්නේ නැහැ. බ්‍රේක් ඉවන් වෙන්නේ නැහැ. සෝ එතකොට අපි ඉන්වෙස්ට්මන්ට් එකක් හැටියට ඒක ෆේල්. ඒතර අපේ ස්ට්‍රැටජි එකක් තමයි අපි එක්ස්පෑන්ඩ් වෙන්න ඕනි. රීජනල් මාකට්ස් වලට යන්න ඕනි කියලා ගියපු විදිහ අපිට බැංකුවට ලොස් එකක්. ඒක උපක්‍රමික අවදානම. රෙපියුටේෂන් කීර්තිනාමය. දැන් සමහර දේවල් අපි කරනවා. සමහර දේවල් කරාම ඒවා නිසා ඒ කියන්නේ ඇත්තටම වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. අපිට රෙපියුටේෂන් එකට අපි දැන් බැංකුවක් පිළිබඳ අපි හිතමු පත්තරේ මොකක් හරි යනවා. එහෙම නැත්නම් අපි බැංකුවක බ්‍රාන්ච් එකක් ඉස්සර පිකට් එකක් කරනවා. එහෙම නැත්නම් Facebook එකේ ගොසිප්ස් වල හේතුවක් ඇතු හෝ හේතුවක් නැතු. යම් රෙපියුටේෂන් ඩැමේජ් එකක් හින්දා අපි බැංකුවට අවදානමක් කියනවා. එතකොට මේ හා සමාන විශාල ප්‍රමාණයේ අවදානම් රාශියක් එදිනදා බැංකුකරණයේදී අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේක මූලික වශයෙන්ම අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වපසරියට වැටෙනවා, වගකීමට වැටෙනවා. හැබැයි අනිකුත් අංශවලත් සහයෝගය ඇතුව තමයි මේවා දේවල් අපි කළමනාකරණය කළ යුත්තේ. එදාට වඩා අදට වෙළඳපොළ, එහෙම නැත්නම් තාක්ෂණය, එහෙම නැත්නම් තරඟකාරීත්වය වෙනස්. ඒතර ඒකත් එක්ක අපිට මේ අවදානම් වර්ගත් වෙනස් වෙනවා. අවදානම් වල තියෙන ඉන්ටෙන්සිටි එකත් වෙනස් වෙනවා. ඒතර අපි සෑහෙන ප්‍රමාණයක ඇටෙන්ෂන් එකක ඉන්න ඕනේ. ඉන්න මේ වගේ දේවල් කල්පනාකරණය කරන්න. මෙහෙම නොවුනොත් අපිට ලොකු අවාසියක් සිද්ධ වෙන්නට පුළුවන්. බැංකුවේ ඉදිරිගමනට මම කියෝයි කීර්තියට එහෙම නැත්නම් අනිකුත් විශාල ප්‍රශ්නයකට එන්නට පුළුවන්. දැන් මෙහෙම අවදානම් ගොඩක් තිබ්බට අපි ණය කළමනාකරණයේදී වැඩිපුරම අවධානය යොමු කරන්නේ ණය අවදානම්, credit risk, default risk, counterparty risk, financial risk. ඔන්න ඔය කියන මේ මූලික වශයෙන්ම මූල්‍ය අවදානම් සම්බන්ධයෙන් තමයි අපි නැත්නම් ණය අවදානම් සම්බන්ධයෙන් තමයි අපි මූලික වශයෙන්ම වැඩිපුර අවධානය යොමු කරන්නේ. එහෙම කියන ගමන් මම ආපහු එන්න. එහෙනම් දැන් අපි සාමාන්‍යයෙන් අවදානම ණය අවදානම් මත බලපාන සාධක තුනක්.
එකක් අපි කියනවා ණය පැහැරහැරීමේ සම්භාවිතාව, දෙක පැහැරහැරීමේ අවස්ථාවේ පවතින ණය ප්‍රමාණය, තුන ණයක් පැහැරහැරීමේදී සිදුවන අලාභය කියලා කොටස් තුනකට අපි කඩනවා. එතකොට දැන් අපි ගත්තොත් දැන් මම ඔයගලන්ට කියවනේ මුලින්ම ණය අවදානම කියන එක අපි හඳුනා ගන්නවා කියලා. හඳුනාගත්තට බෑ. ඒක ගණනය කරන්න. ගණනය කරන්න තමයි මෙන්න මේ සාධක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. ඒ කියන්නේ probability of default, loss given default, exposure at default. ඔය තුනේ ගුණිතයෙන් තමයි අපිට සාකච්ඡා කරන්නට පුළුවන් වෙන්නේ අවදානම කොච්චරද. එතකොට අපි පැහැරහැරීමේ සම්භාවිතාව කියලා කියන්නේ උදාහරණයකට පුද්ගලයෙකුට ණයක් ලබා දීලා ඒ පුද්ගලයා ඒ ණය ආපසු ගෙවීමේ සම්භාවිතාව 100ට කීයද? දැන් ඒක බිඳුව වෙන්න පුළුවන්, 100 වෙන්න පුළුවන්, 1 2 වෙන්න පුළුවන්, 90ට 99 වෙන්න පුළුවන්. දැන් ඒ සම්භාවිතාව අපිට වැදගත් වෙනවා ඉදිරියේදී ඒ වගේ පුද්ගලයෙකුට ණයක් දුන්නාම ඒ ණය පැහැරහැරීමේ සම්භාවිතාව කොච්චරද බලන්න. දැන් උදාහරණයකට කිව්වොත් ඔයගොල්ලන්ට මතක නම් අපි ණය ශ්‍රේණිය එහෙම නැත්නම් පුද්ගල ණය පාරිභෝගිකයන් වර්ගීකරණයේදී අපි කිව්වා ඒ වර්ගීකරණයේ ඉහළම ඉන්න අය ඉන්නවා triple A customers. ඒ වර්ගීකරණයේ පහළම ඉන්න අය ඉන්නවා D customers ලා. දැන් ඔයගොල්ලෝ හිතුවොත් ඉහළම ඉන්න කෙනෙක් ගොඩකින් ස්ක්‍රීන් එක පේනවා නේද ඔයගොල්ලන්ට? බෝඩ් එක නෙවෙයි. රයිට්. ඉහළම ඉන්න කෙනෙක් අපි උදාහරණයක් ගත්තොත් ආපසු නොගෙවීමේ සම්භාවිතාව කොච්චර වගේද? අපි හිතමු triple A customer කෙනෙක්. triple A customer කෙනෙකුට ලෝන් එකක් දුන්නාම එයා ලෝන් එක ආපසු නොගෙවීමේ සම්භාවිතාව probability of default අඩුද වැඩිද? ආන්සර් එකක් දෙන්න බලන්න. low end. right? දැන් අපි ජෝන් කීල්ස් ගත්තොත් ඇත්තටම near zero. හැබැයි NPL customer කෙනෙක් ගත්තොත් ආපසු නොගෙවීමේ සම්භාවිතාව 100%කට කිට්ටුයි. හරි එතකොට අපි අවදානම ගණනය කිරීමේදී මූලිකව තියෙනවා probability of default කියලා එකක්. ඒ probability of default එක කියන එක මූලික වශයෙන්ම 0.100 දක්වා වෙනස් වෙනවා. ඒක තමයි මේ එකෙන් පැහැදිලි කරේ. දෙක පැහැරහරින මරකට තියෙන exposure එක මොකක්ද? දැන් අපි හිතමු පාරිභෝගිකයෙක්ට ණයක් දීලා ඒ ණය පැහැරහරින අවස්ථාවේදී exposure එක කොච්චරද? ඒකට කියනවා exposure at default. third එක පැහැරහැරෙන විට අලාභය loss given default. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් සමහර වෙලාවට දැන් ලෝන් එකක් දෙනවා. ඒකට security එකකුත් අපි ගාව තියෙනවා. ඒ security එක තිබුණට අපි කාලයක් තිස්සේ දත්ත විශ්ලේෂණය කරනකොට සුරකුමත් විකුණලා ඒකෙනුත් යම් ප්‍රමාණයකට මුදල් අඩු කරගත්තට පස්සේ අපිට අය කර ගැනීමට නොහැකි වෙච්ච කොටසක් තියෙනවා නම් 100ට යම්කිසි ගාණක් ඒකට අපි කියනවා ලාභ ප්‍රතිශතයක්. ඒකට අපි කියනවා loss given default කියලා. දැන් උදාහරණයකට පළවෙනි ප්‍රතිශතය අපි හිතනවා PD probability of default. දෙවෙනි ප්‍රතිශතය අපි හිතමු loss given default. ඒකත් 0 ඉඳන් 100 දක්වා වෙනස් වෙනවා. තුන්වෙනි එක exposure at default. රුපියල් කොච්චරද exposure. දැන් මේකෙදි මූලික වශයෙන් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ පුද්ගලයෙකුට ආයතනයකට ණයක් දුන්නාම ඒ ආයතනයේ ණය ආපසු ගෙවීමේ අවදානම සාධක තුනක් මත රඳා පවතිනවා. PD, LGD, EAD. PD කිව්වා බිඳුවත් 100ත් අතර වෙනස් වෙන ආපසු ගෙවීමේ සම්භාවිතාව, පැහැරීමේ සම්භාවිතාව. loss given default කියලා කියනවා ණය පැහැරන යන අවස්ථාවේ සිදුවන අලාභය. සුරුකුම මත රැඳෙනවා. දැන් මම ඒක අපහු තව පැහැදිලි කරොත් අපි තුමු cashback facility එකක් තිබ්බොත් loss given default එක දල වශයෙන් කොච්චරද? 100ද බිඳුවද? 0. මොකද cashback නම්
loss එකක් නැහැ. මොකද fully cash back. unsecured facility එකක් නැහැ. loss given default එක 100. ඒතර property එකක්, vehicle එකක්, machine එකක් ඒ අනුව loss given default එක වෙනස් වෙනවා. ඒතර අපි මූලික වශයෙන්ම අපි ගාව මේ තියෙන දත්ත තුනේ ගුණිතය ආවම අපිට කියන දල වශයෙන් right මෙන්න මේක තමයි ණය අවදාන. අවදානම ගණනය කරන්නට මේ සාධක ටික පාවිච්චි කරනවා කියන එක තමයි මම මේ පැහැදිලි කරේ. තාම කෙටි. ඒ කියන්නේ නැත්තම් දැන් සාමාන්‍යයෙන් අපි ණය අවදානම කියලා කියනවා. NPL කියනවා. impairment කියනවා. provisioning කියනවා. හැබැයි ඒ දත්ත ටික එහෙම outcome එකක් හැටියට පෙන්නුවට දැන් NPL එක 10% කියන එක වගේ ණය අවදානම නෙවෙයි. ණය අවදානම ගණනය කරගන්න ඕන ක්‍රමයකට. ණය අවදානම ගණනය කරන ක්‍රමවේදය තමයි මම මේ PDL GD EAD ගුණිතෙන් පෙන්නන්නේ. ඇයි ණය අවදානම ගණනය කරන්නේ? අවදානම ගණනය කරලා ඒ හා සමාන ප්‍රමාණයක් තමයි අපි වෙන් කිරීම හැටියට. දැන් අපි කීසද කතා කරා impairment කියලා. ඒ impairment එකටත් යන්නේ මේ කියන ටෙක්නික් එකක් තමයි පාවිච්චි වෙන්නේ. ඒකෙත් ඔය exposure ගන්නවා. ඒකෙත් ඔය PD ගන්නවා. ඒකේ LGD ගන්නවා. ඒ අරගෙන තමයි අර වෙන් කිරීම කරන්නේ. දැන් වෙන් කිරීම රුපියල් මෙච්චරයි කියලා දැනගත්තට ඒක එන ක්‍රියාදාමය තමයි මම මේ පැහැදිලි කරේ. සංකීර්ණ ක්‍රියාදාමයක්. නමුත් දැන් අපි නිකම්ම දැන් අවදානම මේ සඳහා මිලියන 100යි කියලා අයින් කරන්නේ නැහැ අපි. ඒ මිලියන 100 න ක්‍රියාදාමයක් තියෙනවා. ඒකෙදි ගත්තොත් අපි ගත්තොත් පෝර්ට්ෆෝලියෝ එකක් හැටියට අපිට යම් කිසි වෙන් කිරීම කරන්න වෙනවා. තනි account සැරේට වෙන් කිරීම සිදු කරන්න වෙනවා. right? ඒකට යම් ආකාරයක මේ කියන PD, LGD, EAD ඔය කියන concepts පාවිච්චි වෙනවා. මොකද අවදානම් කළමනාකරණයේදී අඳුනාගත්තා වගේම ගණනය කිරීමක් කරන්න ඕනේ. එහෙම තමයි කන්ට්‍රෝල් කරන්නේ. දැන් මොකද අපි දැන් PD, LGD, EAD අඳුරගෙන ගණනය කරාම අපි දන්නවා කොහොමද PD එක කන්ට්‍රෝල් කරන්නේ, LGD එක කන්ට්‍රෝල් කරන්නේ කියලා සාකච්ඡා කරනවා. right. පැහැදිලිද කියලා හිතනවා. ප්‍රශ්න මොකුත් තියෙනවද? පැහැදිලිද? right. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඕන වෙලාවක අහන්න අපි කන්ටිනියු කරමු. right. මේකත් පොඩ්ඩක් සාකච්ඡා කරමු. අවදාන මැන්ටනන් කොට සාමාන්‍ය කර මම කියවනේ බැංකුවක අධ්‍යක්ෂක මණ්ඩලය සහ ඒලකමනාකාරීත්වය කියන එක රෙස්පොන්සිබල් කරලා තියෙනවා කියලා. ණය අවදානම කළමනාකරණයට බැංකුවක. එතකොට ඒගොල්ලෝ ඒ යටතේදී මෙන්න මේ වගේ කාරණා බලනවා මහ බැංකුව. එහෙම නැත්නම් නියාමන ආයතන එකක් තමයි ණය වර්ගීකරණය කිරීම සඳහා නියමාකාරයෙන් පද්ධතිය. දැන් අපි කලින් අවස්ථාවක කතා කරා ණය වර්ගීකරණය. ඒක ණය වර්ගීකරණය කරන්නට ඒකට අපි නිසි පරිදි පද්ධතියක්, මෙතඩ් එකක්, සිස්ටම් එකක් තියෙනවා. ඊළඟ බැංකුවේ අභ්‍යන්තර ණය අවදානම ඇඟීමේ පද්ධතින් වල තත්ත්වයන් නිසි ආකාරයෙන් තියෙනවා. දැන් අපි ගත්තොත් ඉන්ටර්නල් රිස්ක් එක කොහොමද කරන්නේ? දැන් අපි කියනවා ඔපරේෂනල් කියනවා, මාකට් කියනවා, ක්‍රෙඩිට් කියනවා. දැන් අපි ගත්තොත් ක්‍රෙඩිට් වලදී එහෙම ක්‍රෙඩිට් රිස්ක් එක මෙෂර් කරන්න තියෙන ඒ පද්ධතිය ඒවා නිසි පරිදි තියෙනවද? එකක් තමයි පද්ධතියක් තියෙනවද? එහෙම නැත්නම් ඒ ආපත් කාලෙ වෙලක් තියෙනවද? ඊළඟට අපි බැංකුවේ අර මම කතා කරා වගේ ගිය සතියේදී අපි කිව්ව ප්‍රොවිෂනින් කරනකොට ඉම්පෑමන්ට් යටතේදී මේ අවදානම් සඳහා නිසි පරිදි වෙන් කිරීම කරලා තියෙනවද නැද්ද කියන කතන්දරය තමයි මේ යටතේ සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ මූලික වශයෙන්ම බැංකුවක අවදානම ඇඟෙනකොට අපි පරීක්ෂණ නැත්නම් කීපයක් කරන්න ඕනේ. මහා බැංකුව සහ නිකුත් නියාමන ආයතන මගින් වගකීම අධ්‍යක්ෂක මණ්ඩලයට සපයලා දෙනකොට ඒගොල්ලෝ මූලික වශයෙන්ම බලන කාරණා කීපයක් මෙන්න මේ high level approach එකක් දානකොට. එතකොට risk management එක යටතේ මේවා තියෙන. හැබැයි අපි ඔය කියන්නේ MIS වෙන්න පුළුවන්, internal risk rating mechanisms වෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට මතක නම් මම එදා සාකච්ඡා කරනකොට කිව්වා අපි දැන්ට බැංකුවක ණයක් ලබා දීමට පෙර මහ බැංකුව බලාපොරොත්තු වෙන හැමම කස්ටමර් කෙනෙකුටම අභ්‍යන්තරික ක්‍රමවේදයකට වර්ගීකරණයක් risk rating එකක් තිබිය යුතුයි කියලා. ඇයි ඒ risk rating එකෙන් තමයි අනිත් පැත්තෙන් කියන්නේ ඒ අදාළ පුද්ගලයා කොච්චර දුරට ණයට සුදුසුද සහ ණය ආපසු ගෙවීමේ ප්‍රවණතාවය එහෙම නැත්නම් පැහැර හැරීමේ ප්‍රවණතාවය හොයාගන්නට තියෙන
එක ක්‍රමවේදයක් තමයි ණය වර්ගීකරණය කියන්නේ. A+AAA කස්ටමර් කෙනෙක් කියලා කියන්නේ ඩිෆෝල්ට් probability ගොඩක් අඩුයි. හැබැයි නිකන් අපිට නිකන් මෙයා A+ වෙන්න විදිහක් නැහැ. AAA වෙන්න විදිහක් නැහැ. එහෙම වෙන්නේ අපි කාලාන්තරයක් තිස්සේ AAA කෙනෙක් වෙන්නට අවශ්‍ය සාධක හොයාගත්තම ඒ සාධක තුලට වැටෙන පාරිභෝගිකයෙක් තමයි AAA වෙන්නේ. ඒ වගේම තමයි බොටම් එන්ඩ් එකට ගියොත් D එහෙම නැත්නම් C+C- වෙන්නේ අර කියන කාරණා වලින් පරිබාහිර වෙලා එතකොට පෙරවැරදි අපේ භාෂාවෙන් කියනවා නම් ආපසු නොගෙවලා නේ අරගෙන ගෙවලා නැහැ. එතකොට නිසි පරිදි කළමනාකාරීත්වය ව්‍යාපාරය තුල නැහැ. එතකොට එයාගේ ව්‍යාපාර දැනුම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ වෙනකොට තමයි එයා D කියන්නේ නැත්නම් NPL කස්ටමර් කෙනෙක්. ඒතර ඒ වගේ වුණාම තමයි එයා D කියන කැටගරි එකට වැටෙන්නේ. ඒ කියන්නේ ණයකට තියෙන ක්‍රෙඩිට් වර්තිනස් එක ගොඩක් ලෝ. ඒතර අපි බැංකුව දැනගන්න ඕනේ මම කොච්චර D කස්ටමර්ස්ලා තියාගන්නවා. කොච්චර B A+ස්. මොකද දැන් මට හැමෝම A+ තියාගෙන කරන්නත් බෑ. මොකද ඒගොල්ලෝ ගොඩක් ප්‍රීමියම් එකක් අපින් ඉල්ලනවා. මතක නැද්ද ප්‍රයිසින් කතා කරනකොට ඒගොල්ලෝ සමහරට කොස්ට් එකකට වඩා අඩුවෙන් ඒගොල්ලෝ ඉල්ලන්නේ. හැබැයි D කට්ටියට 120ක් දුන්නත් ඒගොල්ලෝ ගන්නවා. ඒත් මම ණය කළමනාකරණය කරගන්නටත් මේක වැදගත් වෙනවා. අවදානම අඩු වෙනවා. අවදානම කළමනාකරණය කරගන්නවා. ආදායම උපදව ගන්නවා. දැන් කොහෙදවත් වෙනකදී අපි ඉගෙන ගන්නේ නැහැ. අවදානම 0 කරනවා. ක්‍රෙඩිට් රිස්ක් එක 0 කරනවා කියන එක අපි කරන්න බෑ. මොකද ඒක කරන්න බැරි අපිට මොනම අවස්ථාවකදීවත් බෑ රිස්ක් එක 0 කරලා ව්‍යාපාරයක් කරගෙන යන්න. හැබැයි රිස්ක් එක මිනිමයිස් කරන්න පුළුවන්. මිටිගේට් කරන්න පුළුවන්. පාලනය කරන්න පුළුවන්. ඒක අවොයිඩ් කරන්න පුළුවන්. 0 කරන්න බෑ. එහෙම නැත්නම් ඒක අපි කියනවා වගේ දැන් රිස්ක් එකක් නැතුව අපිට දෙයක් කරන්න බෑ. යම් ලෙවල් එකට අවදානමක් තියෙනවා. ඒ අවදානම අපි පිළිගන්න පුළුවන් මට්ටමට ගේන එක තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. ඊළඟට අපි බලමු දැන් මේ ආකාරයේ අවදානම් හඳුනාගත්තා. ඒ වගේම දැන් ඒක ගණනය කරගන්නවා. ඊළඟට දැන් අපි බලනවා මේක කොහොමද පාලනය කරන්නේ? කළමනාකරණය කරන්නේ. මෙහෙයවන්නේ. දැන් මේක දැන් රිස්ක් එකක් තියෙනවා මෙයා NPL මෙතනින් එහාට බෑ මොකුත් වෙන්නේ නැහැ කියලා නිකන් අතහැරලා දාන්න බෑ. අපි බලනවා ඒ සඳහා ක්‍රියාත්මක වන ක්‍රමවේද. ඒක විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි මෙතන කීපයක් සාකච්ඡා කරනවා. එකක් තමයි අපි දන්න විදිහට ණය නැවත සකස් කිරීම, ප්‍රතිලේඛනගත කිරීම, එහෙම නැත්නම් ව්‍යාපාර ප්‍රතිරෝධනය කිරීම, එහෙම නැත්නම් අපි කියනවා නෛතික ක්‍රියාමාර්ග. ගොඩක් දේවල් කරනවා. ඒ දැන් අපි බැලුවාමට සීල දේවල් හරියන්නේ නැත්නම් නීති ක්‍රියාමාර්ග හරි අරගෙන ඒක රිකවර් කරන්න බෑ. මොකද නැත්තම් වෙන්නේ අපි කාගේ හරි සල්ලි ටිකක් තමයි තාවාට දෙන්නේ. අපේ රෙස්පොන්සිබිලිටි එක තමයි ඒක නිසි පරිදි අය කර ගැනීම. කරන්න තියෙන සියලුම ක්‍රියාමාර්ග කරලත් වෙන්නේ නැත්තම් ඒ දේ කරන්න ඕනේ. එතකොට අවදානම් කළමනාකරණය කරන ක්‍රමවේදවලදී soft recovery, medium recovery, hard recovery සියලුම දේවල් අදාළයි. right? දැන් එක පැත්තෙන් ගත්තොත් කස්ටමර් කෙනෙක් ගෙවන්නේ ODU කිව්වහම ඒ ODU ඉන්ට්‍රස්ට් එකත් එක්ක ගන්නකොට ආදායම වැඩි වෙනවා. හැබැයි අනිත් පැත්තෙන් අවදානමක් එනවා. මෙන්න මේ කරන්ට් බකට් එකේ කිසිම කරදරයක් නැතුව ගෙවගෙන ඉන්න මිනිස්සේ දවස් 3කින් ඉස්සරහට ගියාට පස්සේ ඔන්න ගෙවන්න නැති වෙනවා. එතකොට ඒ සඳහා වැඩි ප්‍රමාණයක් වෙන් කරනවා. උඩින් ආදායම වෙනකොට මෙහෙන් වෙන් කිරීමක් යනවා. ඉතින් ඔයා බැලන්ස් එකක් හදා ගන්න ඕනේ. යම් ප්‍රමාණයක් තියෙන්නත් ඕනේ. මොකද නැත්තම් හැමෝම හොඳ ඩෙට් පේ කරනවා නම් ඔයාට හොඳයි වගේම අඩු ආදායමක් එන්නේ. ඇයි? හොඳටම පේ කරනවා කියලා කියන්නේ අවදානම් අඩුම කස්ටමර්ස්ලා. ඒගොල්ලන්ට මාජින් එක සීට් එකක්වත් ඔයාලට තියාගන්න බෑ. අවදානම් වැඩිම අය තමයි මාජින් එක සීට් 7ක් 8ක් තියෙන්නේ. ඒතර එක්ස්ට්‍රා එෆර්ට් එකක් දාලා රිකවර් කරොත් ලොකු මාජින් එකක් වාට එන්නත් පුළුවන්. හැබැයි දක්ෂකම බැලන්ස් කරගන්න ඕනේ. ඒගොල්ලෝ අපිට අවශ්‍ය කරන වෙන් කිරීමේ බකට්ස් වල තියාගන්න. ගොඩාක් ඈතට ගියොත් ඒත් අපිට ගැටලුවක් වෙනවා. ඒ ක්‍රියාමාර්ග කරනකොට අපිට වැදගත් වෙන ක්‍රියාමාර්ග තමයි මේ ප්‍රතිලේඛනගත කිරීම වගේ දේවල්. සාමාන්‍යයෙන් අපිට දැන් ව්‍යාපාරයක් තියෙන පුද්ගලයෙකුට ණයක් ලබා දීලා ඒ නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් විවිධ හේතු වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් ඒ පුද්ගලයාට ව්‍යාපාරයේ තුල සිද්ධ වෙන දේවල්, ව්‍යාපාරයෙන් බාහිර සිද්ධ වෙන දේවල් නිසා ව්‍යාපාරය නිසි පරිදි කරගන්න බැරි වෙනවා. එහෙනම් මොකද කරන්නේ? අපි ඒ සඳහා ණය ඒ අවස්ථාවේදී ඔරිජිනලි දෙනකොට නෙවෙයි අද තත්ත්වය මොකක්ද කියලා බලනවා. අද තත්ත්වයේදී අපි බලනවා රයිට්.
කොහොමද ආපසු ගෙවීම යාට සිදු කරන්න පුළුවන්? අද බිස්නස් සිටුේෂන් එක මොකක්ද? එතකොට අද දැන් යාට යම් ආකාරයක ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් තියෙන්නේ අභ්‍යන්තරික ප්‍රශ්න, වෙළඳපොළ ප්‍රශ්න. එතකොට ඒ නිසා මොන වගේ දෙයක්ද අලුතෙන් අපි මේ සඳහන් කර යුත්තේ? පාලේ දික් කිරීමක්, පොලි අඩු කිරීමක්, අමතර සුරුකම ලබා ගැනීමක්, රයිට්? එහෙම නැත්නම් ව්‍යාපාරය තුළ තවත් යම් කිසි ආකාරයකට පුද්ගලයන් හඳුන්වා දීමක්, නව වෙළඳපොළ අවස්ථා හඳුනා ගැනීමක්, නැත්නම් ප්‍රබන්ධන කටයුතු වෙනස් ආකාරයකට කිරීමක්, ඒ වගේ දේවල් කරලා අපි ණය නැවත සකස් කිරීමක්, ප්‍රතිලේඛන ගත කිරීමක් කරන්නට පුළුවන්. ඒ මොකද සාමාන්‍යයෙන් අපි කරන ගැටලු කස්ටමර් කෙනෙකුට, ගැටලු සහගත කස්ටමර් කෙනෙකුට අපි පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. මොකද එයාට මේ වගේ දෙයක් කරලා ණය ආපසු ක්‍රමික තත්ත්වයට පත් කරගන්නට පුළුවන් නම් අපි එයාට දිනුම් අපි දෙන්න. වෙන් කිරීම අඩු වෙනවා, ක්‍රෙඩිට් රිස්ක් එක අඩු වෙනවා, එතකොට ප්‍රොබැබිලිටි එක අඩු වෙනවා, ඩිෆෝල්ට් එක අඩු වෙනවා. ඒක අපි හිතමු එහෙම බැරි වෙනකොට අපිට මොනවද කරන්න තියෙන්නේ? එහෙමනම් අපිට තියෙනවා නෛතික ක්‍රියාමාර්ග. නඩු පවරන්නට පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් ඒ ණය අය කර ගන්නට ක්‍රියාමාර්ග ගත්තොත් විශේෂ විධි විධාන 50 යටතේ ලක්ෂයකමාරට වැඩි නම් අපිට ණය වලට යන්නට පුළුවන්. නඩු වලට යන්නට පුළුවන්. මොකද අපි පුද්ගලයෝ ණයක් දෙනවා, ගිවිසුම් ගත වෙනවා, ගෙවන්න නැත්නම් අපිට ගිහිල්ලා ඒ සඳහා උසාවියේ නඩුවක් ෆයිල් කරලා දිගින් දිගට ඒ තත්ත්වයට යන්නට පුළුවන්. එතකොට දැන් ඔකේ තව කීපයක් තියෙනවා, රයිට්? දැන් මේ නඩුව වලට යනකොට අපිට තවත් පහසුකමක් දීලා තියෙනවා පරාටේ කියලා. උසාවිය හරහා යන්නේ නැතුව සින්නක්කර දීපලක් අපිට තියලා තියෙනවා නම් බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයක් අනුව අපිට පුළුවන් ඔක්ෂන් එකකට ගිහිල්ලා ඒ ඉඩම අපේ නමට පවරගෙන ඒක පසු විකුණලා අපිට ආය වෙන තියෙන කොටසක් තියෙනවා නම් ආය වෙලා ඉතුරු කොටස ණයලාභියාට ලබා දීමේ ක්‍රමවේදය. ඒක පරාටි රයිට්ස්. හැබැයි මිලියන 5ට වඩා වැඩි වෙන්න ඕනේ. තුන්වන පාර්ශවයේ හිමිකම් නොවිය යුතුයි. සින්නක්කර නැත්නම් ඕන් වෙන්න ඕනේ. third party properties උනත් අපිට මේක කරන්න බෑ. මිලියන 5ට වඩා අඩු වුණොත් එක්ස්පෝෂර් මේක කරන්න බෑ. එතකොට ඒක විශේෂයෙන් බැංකු වල දීපු නෛතික ප්‍රතිපාදනයක්. third party ඉක්මනින් අට ඇහෙන්නේ නැහැ. මොකද්ද? third party කියන්නේ මොකක්ද සර්? third party කියනකොට මෙන්න මේ වගේ දෙයක්. උදාහරණයකට ගත්තොත් මම යනවා ලෝන් එකක් ගන්න බැංකුවට. ගිහිල්ලා මම කියනවා මේ ප්‍රොපර්ටි එක අයිති මට ලෝන් එකක් දෙන්න. ඒතර බැංකුව මට ලෝන් එකක් දෙනවා. අපි එක මිලියන 20ක්. දැන් මම ඕක ගෙවාගෙන ගිහිල්ලා මිලියන 8ක් යනකොට මම ඩිෆෝල්ට් කරනවා. දැන් බැංකුව මට කියනවා ගෙවන්න, මම ගෙවන්නේ නැහැ. බැංකුවට අවශ්‍ය නම් පුළුවන් පරාටේ ප්‍රින්සිපල් එක යටතේදී මිලියන 5ට වඩා වැඩි ඒ සුරකුම බරෝවර්ගේම නිසා පරාටේ රයිට්ස් ගිහිල්ලා බැංකුවේ ඩිරෙක්ටර් බෝඩ් එකකින් අප්‍රූව් කරපු රෙසලූෂන් එකකින් මගේ ඉඩම බැංකුවට පවරගෙන විකුණලා ණය මුදල අය කරගෙන බැලන්ස් එක මට දෙන්න. 1. 2. ඒ ණය මුදල අපි හිතුව මොනවා හරි මොහොතක අඩු වෙලා තිබ්බ මිලියන 4කට. මිලියන 4කට අඩු වුණොත් බැංකුවට පරාටි රයිට්ස් හරහා ගිහිල්ලා මගේ ඉඩම අත්පත් කරගන්නට බැහැ. හේතුව ඕන් ප්‍රොපර්ටි වුණත් මිලියන 5ට වඩා අඩු නිසා. තුන්වෙනි එක මිලියන 20ක ණය ගන්න මම යනකොට මම කියනවා මං ගාව ප්‍රොපර්ටියක් නැහැ. මගේ බිරිඳක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ පවුලේ සහෝදරයෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ප්‍රොපර්ටියක් අරගෙන මම යනවා බැංකුවට. උකස් කරා අර විදිහෙන් ගියා මිලියන 8යි ගෙවන්නේ නැහැ. බැංකුවට පරාටි රයිට්ස් ගන්න බෑ. මොකද මේ ප්‍රොපර්ටි එක ඕන් කරන්නේ මම නෙවෙයි. මම ණයලාභියා වුණාට තුන්වන පාර්ශවයක් විසින් උකස් කරන ඉඩමක් මං වෙනුවෙන්. එහෙම අවස්ථාවක පරාටේ යන්නේ නැතුව අපිට යන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. මනි රිකවරි. උසාවියේ සිවිල් නඩුවකට ෆයිල් කරනවා. ඒක සෑහෙන කාලයක් යන ක්‍රියාදාමයක්.
පැහැදිලිද අnder? ඔව් සර් thank you. right. එතකොට අපි තව ටිකක් ඉස්සරහට ගියොත් දැන් පරාටේ බලය බැංකු වලට දීලා තියෙනවා. හැබැයි ඒක බැරි නම් අපිට තවත් debt recovery අනිත් ඒවට යන්න පුළුවන්. ඊට වඩා අපිට ටිකක් වැදගත් තව එකක් තියෙනවා සමත මණ්ඩලය කියලා. මේකෙදි ඇත්තටම ගත්තොත් මේ මෙතන ලක්ෂ දැන් මේකෙදි 25000 නෙමෙයි ඇත්තට මෙතන පොඩි printing mistake එකක් තියෙනවා. ලක්ෂ 5 දක්වා මේ සමත මණ්ඩලයේ මේක වෙනස් කරගමු. ලක්ෂ 5 දක්වා තියෙන ණයක් නිරාකරණය කරගන්නට සමත මණ්ඩලයට හැකියාවක් තියෙනවා. මුලින්ම 25000 ඒක ලක්ෂ 2කමාර වුණා. දැන් අපි හිතමු බැංකුවකින් පුද්ගලෙක් ණයක් ලබාගෙන ඒක නොගෙවා පැහැර හරින අවස්ථාවක ලක්ෂ 5 දක්වා උපරිමයකට යටත් වෙලා තියෙන වෙලාවක මුලින්ම සමත මණ්ඩල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් යටතේ පිහිටුවලා තියෙන සමත මණ්ඩලයකට අපි යනවා. ණයකරුවා, බැංකුකරුවා, සමත මණ්ඩලයේ නිලධාරී. අපි එතනදි සාකච්ඡා කරලා බලනවා මෙන්න මේක උසදාගත හැකිද? උසාවියක් නැතුව මේකට තියෙන කොම්ප්‍රොමයිස් සෙටල්මන්ට් එක මොකක්ද? ඒක නිරාකරණය කරගත්තට පස්සේ අපිට පුළුවන් සමත මණ්ඩල පනත යටතේ ඉතා ඉක්මනින් මේකට සොලියුෂන් එකක් දෙන්න. එතකොට දැන් අපි මේ සාකච්ඡා කරේ මිලියන 5ට වඩා වැඩි නම් තමුන්ගේම ප්‍රොපර්ටියක් නම් පරාට යන්න පුළුවන්. මිලියන 5ට වඩා අඩු නම් තුන්වන පාර්ශ්වයේ ප්‍රොපර්ටියක් නම් නෛතික ක්‍රියාමාර්ග වලට යමු වෙනවා. එක. ඒ මොනවා කරන්නත් ලක්ෂ 1කමාරට වඩා වැඩි විය යුතුයි ඕනම ණය මුදලක් උසාවිය දක්වා යන්නට. නමුත් ලක්ෂ 1කමාරට වඩා වැඩි වුණත් උසාවියට යන්නට කලින් සමත මණ්ඩලය කියලා එකක් තියෙනවා. සමත මණ්ඩලය හරහා නිරාකරණය කරලා ඉවර වුණාට පස්සේ අපිට පුළුවන් විසඳුමක් ආවේ නැත්නම් උසාවියට යන්න. මූලිකම දේ තමයි සමත මණ්ඩලයට නොයා උසාවියට කෙලින්ම එන්නට දෙන්නේ නැහැ කියන වැදගත් පොයින්ට් එක තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. දැන් අපි සිවිල් නඩු වලට ගියොත් ඔයගලන්ට පැහැදිලි වෙයි. සර් ඔව් කියන්නේ. සර් තුන්වෙනි පාර්ශ්වයේ ණයකරුවෙක් විදිහට බද්ධ කරගත්තොත් පරාට යන්න පුළුවන් සර්. මට ඇහෙන්නේ නැහැ. තුන්වෙනි පාර්ශ්වයේ ණයකරුවෙක් විදිහට බද්ධ කරගන්නවා ගිණුමට. හවුල් කරගන්න. ඔව් මෙහෙම දෙයක් තියෙනවා. එතකොට තුන්වෙනි පාර්ශවයේදී අපි ගත්තොත් හවුල් ව්‍යාපාරයක් හැටියට පෙන්න ගන්න පුළුවන් නම් එතකොට එක පුද්ගලයෙකුට ඉඩම අයිති කියලා පෙන්වන වෙලාවක පාර්ට්නර්ෂිප් ඇග්‍රීමන්ට් එකක් හරහා නම් අපි නෛතික කිවිසුම ලැබෙන්නේ එතනදී අපිට chance එකක් තියෙනවා අර පුද්ගලයා ඕන් පාටි කියලා පෙන්වන්න. නැත්තම් වෙන්නේ අපි කටවචනට පාර්ට්නර්ෂිප් එකක් කියලා කිව්වට පාර්ට්නර්ෂිප් ඇග්‍රීමන්ට් එකක් නැත්තම් කියන්නේ පාර්ට්නර්ෂිප් ඇග්‍රීමන්ට් එකකට ගියොත් ඒකේ අපි දකිනවා අයිතිය කොහොමද? ලාභ බෙදෙන්නේ කොහොමද? ව්‍යාපාරය කටයුතු කරන්නේ කොහොමද? තීරණ ගන්න කොහොමද කියලා සියලුම දේවල් තියෙනවා. එහෙම තිබ්බොත් අපිට කියන්න පුළුවන් මෙයා තුන්වෙනි පාර්ශ්වය වුණත් මෙයා මේ ව්‍යාපාරයේ බෙනිෆිෂරි කෙනෙක්. දැන් ඕකම එනවා මෙහෙම. අපි තුන් කම්පැනි එකක් කම්පැනි එකක ලෝන් එකක් දෙනකොට කම්පැනි එකේ ඩිරෙක්ටර් තර්ඩ් පාර්ටි. හැබැයි තර්ඩ් පාර්ටි වෙනවා 150ට වඩා අඩු නම් කොහොමද තර්ඩ් පාර්ටි 150ට වඩා වැඩි වෙලා කම්පැනි එකේ ඩිරෙක්ටර් ප්‍රොපර්ටියක් තිබ්බොත් තර්ඩ් පාර්ටි කියලා කිව්වත් උසාවියේදී අපි ඔප්පු කරලා තියෙනවා එක අවස්ථාවක ඒ කම්පැනියෙන් ගන්න සියලුම දේවල් වලින් එයා භුක්තිය එහෙම නැත්නම් එයා බෙනිෆිෂරි කෙනෙක් නම් අපිට උසාවියට ගිහලා ආගියු කරන්න පුළුවන් කම්පැනි ඩිරෙක්ටර් තුන්වන පාර්ශවයක් වුණත් එයා බෙනිෆිෂරි කෙනෙක් නිසා ඒක තර්ඩ් පාර්ටි නොවෙනවා කියලා අපිට පෙන්වන්න පුළුවන්. හැබැයි සමහර අවස්ථාවන් වලදී ඒ කියන්නේ අවස්ථා අතරම දෙකෙන් එකක් එක තර්ඩ් පාර්ටි කියලා කිව්වා අනික තර්ඩ් පාර්ටි නෙවෙයි කියලා කිව්වා උසාවිය. එතකොට ටිකක් කම්පැනි එකකදී නම් අපිට ගොඩක් වෙලාවට අපි කල්පනා කරන්න ඕන ඩිරෙක්ටර් ප්‍රොපර්ටියක් ගත්තොත් ඉන් ජෙනරල් ඒක තර්ඩ් පාර්ටි කියලා සලකන්න. උසාවිය ආගියු කරන්න පුළුවන් අර තමුන්ට හම්බෙන බෙනිෆිට්ස් ටික ප්‍රූව් කරලා ඩිරෙක්ටර්. පාර්ට්නර්ෂිප් එකදී අnder කිව්වා වගේ අපිට ප්‍රූව් කරගන්න පුළුවන් නම් පාර්ට්නර්ෂිප් ඇග්‍රීමන්ට් එකක් තියෙනවා ඒක රෙජිස්ටර් වෙලා තියෙනවා
පාර්ට්නර්ෂිප් ඇග්‍රීමන්ට් එකේ හැටියට පාර්ට්නර්ස්ලා නම් ලීගල් ගිවිසුමට නෛතික ගිවිසුමට එන්නේ එතනදී තර්ඩ් පාර්ටි නෙවෙයි කියලා අපිට ඒ දෙක කරන්නට පුළුවන්. නැත්නම් බොහෝ අවස්ථාවල පාර්ට්නර්ෂිප් කිව්ව ගමන්ම නාමිකව පාර්ට්නර්ෂිප් එකක් තුන්වන පාර්ශවයේ ඉදමක් හැටි තමයි යන්නේ. හරි සර් thank you. පාර්ට්නර්ෂිප් නොවන අවස්ථාවක මම ජොයින්ට් account එක කස්ටමර් කෙනෙක් ජොයින්ට් account එකක් වුණා කියලා වැඩක් නැහැ. account එක ජොයින්ට් වුණා කියන්නේ කරන්ට් account එකක් හරි ජොයින්ට් තමයි. නෛතික ගිවිසුම ලීගල් ගිවිසුම පාර්ට්නර්ෂිප් එකකටම යන්න ඕනේ. අපි හිතමුකෝ දැන් A and B කියලා දෙන්නෙක් කෙනවා කියලා. ඒතර ජොයින්ට් බරෝවර්ස් කියලා ගත්තට එහෙමනම් අපි ණය දෙන්න ඕනේ මෙයාට 150යි මෙයාට 150යි. නැත්තම් අපි A and B joint borrower කියලා වෙන එක්කෙනෙක්ගේ property ආවොත් එයාට argue කරන්න පුළුවන්. අපි joint තමයි මම ගත්ත ණය කොටසට මෙච්චර. මොකද partnership එකට register වෙලා නැත්තම්. එතකොට වෙන්නේ අපිට මෙයාගේ ඉඩමත් එක්ක ගිහිල්ලා මේවා කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් solve කරගන්න පුළුවන්, settle කරගන්න පුළුවන් එයාට අයිති කොටසට විතරයි. එහෙම නැත්නම් හොඳම දේ partnership agreement එකට ගියොත් ABC Silva and Company කියලා යන්නේ. එතකොට පාර්ට්නර්ෂිප් එකක් හැටියට රෙජිස්ටර් වෙනවා. එතකොට අපි ලෝන් එක දෙන්නේ පාර්ට්නර්ෂිප් එකට ප්‍රොපර්ටි එක owned by the partnership. ඉන්ඩිවිජුවල් කෙනෙක් වුණාට. මොකද පාර්ට්නර්ෂිප් ඇග්‍රීමන්ට් එක යටතේ කවර් වෙනවා. එතකොට තර්ඩ් පාර්ටි ඉෂුවක් නැතුව අපිට පරාට යන්න පුළුවන්. දැන් අතනදි වෙන්නේ අපි හුඟක් වෙලාවට ජොයින් බරෝ කියලා කිව්ව ගමන්ම අපි ණය ඇත්තටම දෙන්න බෑ මෙයාට කොටසයි මෙයාට කොටසයි. මොකද දැන් අපි හිතුව මිලියන 20ක අනුමත කරපු ගමන් දැන් ජොයින් බරෝ එනවා. හැබැයි එක්කෙනෙක්ගේ නමට තමයි අනිවාර්යෙන් ප්‍රොපර්ටි එක ඇත්තේ. ප්‍රොපර්ටි එක දෙන්නගෙම නමට තිබ්බොත් ප්‍රශ්නයක් නැහැ. එක්කෙනෙක් නමට ප්‍රොපර්ටි වෙච්ච ගමන්ම එයා මේන් බරෝ නොවෙනවා නම් එයා තර්ඩ් පාර්ටි වෙන්න පටන් ගන්නවා. ලීගලි එහෙම තමයි අපි හිර වෙන්නේ. thank you sir. thank you. එතකොට අපි මෙතෙන්දි ගත්තොත් සාමාන්‍යයෙන් 25000ට වැඩි නම් 1,50,000 වට වඩා අඩු වෙනකොට සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේදී අපිට දාන්නට පුළුවන්. ඒ වගේම 1.50ට වඩා වැඩි වෙනකොට විශේෂ විධි විධාන පටතේ යටතේ අපිට නඩු දාන්නට පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 25000ට වඩා වැඩි නම් අපිට ඕනම අවස්ථාවක නඩු පවරන්නට පුළුවන්. 25ත් 1.50ත් අතර නම් එක තැනකත් 1.50ට වඩා නම් විශේෂ නඩු හැටියට අපිට යන්නට පුළුවන්. හැබැයි මේ මොකක් කරත් මුලින්ම ලක්ෂ 5ට වඩා අඩුයි නම් සම්මත මණ්ඩලයට ගිහිල්ලා එතනින් ෆේල් වුණොත් තමයි ආපහු සිවිල් නඩුවක් හැටියට පවරන්නට පුළුවන් වෙන්නේ. මෙතෙන්ද කියන්නේ 25000ට වඩා වැඩි වෙච්ච ඕනම එකක් පරාටේ නොවෙනවා නම් ඒ කියන්නේ 25000ට වැඩි වුණා පරාටේ වැටෙන්නේ නැහැ නේ මිලියන 5නේ වැටෙන්නේ. ඒ කියන්නේ ඕනම වෙලාවක නඩුවක් යොමු කරන්න පුළුවන් නීතිමය හැකියාවක් තියෙනවා. හැබැයි මූලිකවම ලක්ෂ 5 දක්වා උසාවි පැත්තවත් බලන්නේ අපි සමත මණ්ඩල හරහා විසඳ ගන්න බලනවා. සමත මණ්ඩලෙන් බැරි වුණොත් උසාවි හරහා යනවා. රයිට්? එතකොට ඒ කියන්නේ අපි දැනුවත් වෙන්න ඕනේ 25000ට වඩා වැඩි නම් ඒක නෛතික ක්‍රියාමාර්ගවල යොමු විය හැකි. මූලිකවම සමත මණ්ඩලයට එතනින් බැරි වුණොත් සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ අපිට ඉතා විශාල ප්‍රමාණයේ නෛතික ක්‍රියාමාර්ග ගැනීම හැකියාවක් තියෙනවා. සර් ලෝන් එකේ අවුට්ස්ටෑන්ඩින් බැලන්ස් එක මිලියන 5ට වඩා වැඩි වෙනවා. හරි. අවුට්ස්ටෑන්ඩින් බැලන්ස් එක ඒ වෙනකොට නඩුව පවරන අවස්ථාවේදී බැලන්ස් එක තමයි වැදගත් වෙන්නේ. එතකොට පොලේ එහෙම ගන්න පුළුවන්ද? මොකද? පොලේ එකතු කරලා එහෙම ගන්න පුළුවන්ද? ඔව් ඒකත් එනවා. දැන් අර මම අර මිලියන 20යි කියලා කියන එකේදී මිලියන 20 අරගෙන මම ගෙවාගෙන ගිහිල්ලා අපි තුන් පොලියත් එක්ක නොගෙවන අවස්ථා මිලියන 5ට වඩා අඩු වුණොත් මට පරාටේ හැටියට යන්න බෑ බැංකුවට. එතකොට මුල් මුදල සහ පොලිය දෙකේ ටෝටල් එක්ස්පෝෂර් එක 5ට වඩා වැඩි වෙච්ච ගමන් යන්නට පුළුවන්. හරි සර්. thank you. ඕකේ. අනිත් පැයට කොහමද? කොහමද ප්‍රශ්න? පැහැදිලිද? අනිත් එක announcement එකක් තියෙනවා next week එකේ ගොඩක් වෙලාවට මට class එක කරන්න බැරි වෙයි. thank you ලක්ෂිකා. එහෙම වුණොත් ඔයගොල්ලෝ අතන මම කලින් මට වීඩියෝ එකක් කරලා දාන්නත් බැරි වෙයි ගොඩක් වෙලාවට. ඒ වුණොත් ඔයගොල්ලෝ log වෙන්න එපා. සහ මේ ඊට පස්සේ සතිය ඉඳන් අපි මේ මෙතන ඉඳන් තව ටිකක් කන්ටිනියු කරන විදිහට කරලා ඊළඟට පාස් පේපර්ස් වලට යමු වෙන තමයි මම අදහස් කරේ. අපි කරලා බලමු කොයිතරම් දුරට දැන් මේගොල්ලෝ කියන කාල සීමාවත් එක්ක අපි පාස් පේපර්ස් ටික කරගෙන යමු. ඒ අතරතුර මම ෂෝට් නෝට් එකකුත් ෂෙයා කරන්නට බලන්න.
පුළුවන් වුණොත් එන සතියේදී මේගොල්ලන්ට අප්ලෝඩ් කරලා මේක තියන්න කියන්නම් ඕගොල්ලන්ට කියව ගන්න next week බයි නම් ඊළඟ සතියේදී. next week එකේ online class එක නැහැ කියන එක මේ message එක ඇවිල්ලා මතක තියාගන්න. right. ඊළඟට මෙන්න මේක නම් ටිකක් අලුත් දෙයක්. හැබැයි ගොඩාක් ලොකුවට බරපතල විදිහට ගන්නට එපා. මම මේක සාකච්ඡා කරන්නේ මෙහෙම දෙයක්. දැන් අපි හිතන්න දැන් ණය අවදානම කළමනාකරණය කර ගැනීම තමයි මේ සාකච්ඡා කරන්නේ. දැන් නඩු වලට යන්න පුළුවන්. ණය නැවත සකස් කළ ප්‍රතිලේඛනගත කරලා දෙන්න පුළුවන්. ඒ කරන අතරතුරම අපිට අවශ්‍ය නම් ණය අවදානම වෙළඳපළ තුල හුවමාරු කරන උපකරණක් තියෙනවා. ඒ කියන්නේ දැන් ක්‍රෙඩිට් රිස්ක් එක විකුණන්න පුළුවන්. අපේ භාෂාවෙන් කියනවා. දැන් ඒ මොනවද කියන එක. දැන් මම මේක පැහැදිලි කරන්න ගලින් උදාහරණයක් කියන්න. දැන් ප්‍රායෝගිකව මෙහෙම හිතන්නකො. අපි යනවා වාහනයක්. වාහනේ අපි ගත්තාම ওই වාහනේ අපිට තියෙන ගැටලුවක් ඉන්ෂුරන්ස් කරන්න ඕනේ. ඉන්ෂුරන්ස් කරන්න ගියාම අපිට එනවා මොකද නැත්තම් වාහනේ ලීස් එක ගන්න කෙනා ලීස් එක අපිට දෙන්න ඉන්ෂුර් නොකරොත්. ඇයි ඒ වාහනේට මොන හරි එකක් වුණොත් ඒ ණය අපසු නැත්නම් ලීස් එක අපසු පිවීමේ නොහැකියාවක් ඇත කියන උපකල්පනය යටතේ ෆුල් ඉන්ෂුරන්ස් එකක් ගන්න. දැන් මම ෆුල් ඉන්ෂුරන්ස් එකක් ගන්න ගියාම ඔය රිස්ක් එක කවුරු හරි ගන්න බෑ. ඉන්ෂුරන්ස් කම්පැනි කියනවා ඔයා මට මේ වගේ ප්‍රීමියම් එකක් ගෙවන්න. කන්ඩෙම් වුණොත් මෙහෙමයි. රිපෙයාර් එකක් આવොත් මෙහෙමයි. ඒ සඳහා මම ගෙවීම් කරනවා. මොකද මේ කරේ? මට තිබුණ අවදානමක් වාහනේට යම් ආකාරයේ අලාභයක් සිදු වෙයි. දැන් අවදානම මිලියන 5 වාහනයක් නම් මිලියන 5යි. දැන් මම මේ අවදානම දිගටම දරා ගන්නවා කියන්නේ කන්ඩෙම් වුණොත් මිලියන 5ක් මට නැති වෙනවා. සහ මම ලෝන් එකක් කරන් තිබ්බනම් ඒකත් ගෙවන්න ඕන. වාහනෙත් නෑ මට ලෝන් එකක් ගෙවන්න ඕන. මම ලොකු අවදානමක් තියෙනවා. දැන් මම කල්පනා කරනවා රයිට්. අවදානමක් තියෙනවා. මොකද මේක පාරේ දුවන්නේ. තව වාහන තියෙනවා. ඒතකොට මේ අවදානම අවම කරගන්න මට කරන්න පුළුවන් මොකද්ද? කන්ඩෙම් එකක් වුණොත් කවුරු හරි මට ගෙවන්න ඉන්නවද? රිපෙයාර් එකක් වුණොත් මට සපෝට් එකක් දෙන්න කවුරු හරි ඉන්නවද? ඉන්ෂුරන්ස් කම්පැනි කියනවා මම කරන්න. මට දෙන්න ප්‍රීමියම් එක. මමත් හැපි. අවුරුද්දට පාරක් රුපියල් 70000ක් 80000ක් අවුරුදු 5ට මට ලක්ෂ 4යි. මොකක් කරුණොත් මිලියන 5ක්. අතරමැද මොනවා හරි අපි හැප්පගන්න ඉල්ලද ලක්ෂ 4ක් විතර ක්ලේම් කරගන්න පුළුවන් ලේසි. ඒතර මම සැටිස්. ලීසින් කම්පැනි සැටිස්. ඉන්ෂුරන්ස් එක සැටිස්. කොහෙද සැටිස්? ඇයි? මම වගේ අපි ඉන්නවා 10000ක් 20000ක් ලක්ෂයක් අර වගේ වැඩේ කරනවා. දැන් මොකද වෙන්නේ? ඉන්ෂුරන්ස් කම්පැනිත් රිස්ක් එකක් ගන්න. මොකද්ද? ප්‍රීමියම් එකක් එකතු කරලා වාහනේ හැප්පුණොත් ගෙවන්න වෙන්නේ. හැබැයි එයාත් හොඳ කැල්කියුලේටර් රිස්ක් එකක් ගන්න. එයා බලනවා රයිට්. මේ වගේ වාහන පහුගිය අවුරුදු 5-10 තුල හැප්පිලා තියෙන්නේ කොහොමද කන්ඩෙම් වෙලා තියෙන්නේ කොහොමද බලන්න. ඇත්තටම දැන් අපි ඔක්කොම ගෙවුවට දැන් ඔයා ආපහු හැරලා බැලුවොත් අවුරුදු 5ක් ගියාම වාහනේ වල කන්ඩෙම් වෙලා නැහැ. බොහොම අවුට්සයිඩ් chance එකක් තියෙන එහෙම ෆුල් කන්ඩෙම් එකක් වෙන්න. මොකද ඔයා කැමති නැහැ නේ ලෙවල් එකට ඔයා ඩ්‍රයිව් කරන්නේ නැහැ. so very limited. එහෙමෙන් හැප්පිලා ලයිට් එකක් ගිහලා so there is a chance. ඒකත් සමානලාට 10% 15ක් වෙන්න පුළුවන් ඔය ලොකු එකක් එක්ක. සාමාන්‍ය දෙයක් වෙනවා ඒක ඒ 15000 20000 30000 දැන් මොකද අර ලොකු පූල් එකක් තියෙනවා. එයා මං වගේ කට්ටිය ගොඩාක් එකතු කරා. එයාට තියෙන මිලියන 100ක විතර බේස් එකකින් තමයි මෙයා මිලියන 60ක් 70ක් ගෙවුවා. මිලියන 40ක් එයාට තියෙනවා. පැහැදිලිද? එතකොට අන්න ඒ කරන්නේ මොකද්ද? අවදානම හුමාරු කරනවා. ඒ වගේ එකක් කරන්න පුළුවන්. වෙළඳපොලේ ලංකාවේ නම් ගොඩක් අඩුයි මේවා. වෙළඳපොලේ අන්තර්ජාතික වෙළඳපොලේ තියෙනවා යම් කිසි උපකරණ. ඒවට අපි කියනවා ඩෙරිවටිව්ස් කියලා. තව උදාහරණයක් කිව්වොත් ඕගලන්ට ටික කාලෙට මතක නම් අවුරුදු 10කට 12කට කලින් ඔයගොල්ලන්ට මතකද ලංකාවේ අර ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංක් සේම් බැංකු ටිකකුත් එකතු වෙලා සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් එකතු වෙලා අපි හෙජින් කියලා ෆැක්ට් එකකට ගියා. ඔයිල් ප්‍රයිසස් අර පොඩි වැරද්දකුත් උනේ. ප්‍රයිසස් වැඩි වෙනකොට අපි කැප් එකක් දැම්මා. ඩ්‍රොප් වෙනකොට දාලා තිබුණ නැති නිසා අර ඩ්‍රොප් වුණාට අපිට ඇඩ්වාන්ටේජ් එක ගන්න බැරි වෙලා අපිට ලොස් එක බෙයා කරන්න උනා. ඒකනේ මොකද? තෙල් වෙළඳපොලේ කොමොඩිටිස් ඒත් ප්‍රයිස් අඩු වැඩි වෙනකොට ඔප්ෂන්ස් වගේ දේවල්. දැන් මේ තව කවුරු හරි ඉන්නවා රයිට්? මෙන්න මෙහෙම ගියොත් ඔයා ගන්න ඕනේ රුපියල් අපි තුමු 12යි 15ක් වුණත් 12යි. හැබැයි මම ෆියුචර් මෙන්චර් ගානක් මම ඕඩර් කරනවා.
මට ඒක වාසි. මොකද මම අද කියනවා මම ඊළඟ අවුරුදු 3ට මට මැක්සිමම් මේ per liter මෙච්චරයි කියනවා අපි 100යි කියලා හිතමු 100යි. එතකොට මට ප්ලෑන් කරගන්න පුළුවන් එක්ස්පෙන්ඩිචර්. 150ක් උනත් මම 100යි. හැබැයි 85ක් උනත් මොකද්ද වෙන්නේ කියලා දාලා තිබුණ නැති නිසා තමයි අපිට ලොස් එක ආවේ. අනිත් පැත්තට අපිට පුළුවන් කැප් ඇන්ඩ් ෆ්ලෝ. අපි හිතමු අඩු වෙනවා නම් 90යි. වැඩි වෙනවා නම් 100යි. 90 100 ඇතුළත මම ප්ලේ කරන්න කැමතියි. ඒතර ඒක විකුණන කෙනත් රයිට්. එයාත් ඕකේ. මොකද දැන් අපි මම ලංකාවේ ඉන්නවා, තව රටක් ඉන්නවා. එහෙම වෙනකොට දැන් එයා ඔයිල් කියන කොමෝඩිටි එක අරගෙන එයා මේවා කරනවා. උදාහරණ 90 100 මට ලාභයි, තව රටකට තව ටික, තව රටකට තව ටික. මොකද එයා ඒ ලොකු රිස්ක් එක අරගෙන මම මොකද කරන්නේ? මට පුළුවන් කැල්කියුලේටර් රිස්ක් එක මම ගන්න. මට ඒක නැත්තම් මොකද වෙන්නේ? ස්පොට් මාකට් එකේ මම පර්චේස් කරනවා. අද 90ට වෙනවා 80ටත් බහින්න පුළුවන්. හැබැයි එකපාර 120ට ගිය ගමන් මොන මටද ෂෝට් කෑෂ්. මං හිර වෙනවා. එතකොට එහෙනම් ඒ වගේ අපිට අවදානම් අවම කරගන්නට වෙළඳපොලේ තියෙනවා. ෆියුචර්ස් කියනවා, ඔප්ෂන්ස් කියනවා, ස්වොප්ස් කියනවා. රයිට් එක එක දේවල් තියෙනවා. එතකොට අන්න ඒවා එක්තරා දුරකට ණය අවදානම් අවම කරගැනීමේ, ණය අවදානම් හුමාරු කරගැනීමේ, ණය අවදානම් විකිණීමේ උපකරණ කියලා කියනවා. ඩෙරිවටිව්ස් කියලා කියන්නේ ඒක. ගොඩක් ලොකුවට මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ නැහැ. මේක ටෙක්නිකල් නමුත් මේක දැනගත්තොත් හොඳ නිසා තමයි මම ඉන්ෂුරන්ස් එක්සැම්පල් එක අරගෙන මේක කරේ. සහ ලංකාවේ හෙජින් එක්සැම්පල් එක අරගෙන. එතකොට එහෙම જાති තුනක් අපිට දකින්නවා. පැහැර හැරීම් දැන් හුමාරු පරතර විකල්ප සම්බන්ධක පත. එකක් මම හිතන්නේ පැහැදිලි කරලා ඇති. මේ ක්‍රෙඩිට් ඩිෆෝල්ට් ස්වොප් එක මේ රක්ෂණ කිවිසුමම තමයි. ණය ව්‍යුත්පන්න උපකරණ අපි කියනවා ස්වොප් එකක්. මේ අවදානම් රක්ෂණ උපකරණයක් වන ද්විතීයික වෙළඳපොලේ ගනුදෙනු කරන්න පුළුවන්. සැපයුම්කාර ආයතනයේ ආයෝජකයන් අතර මෙම රක්ෂණ කිවිසුම ඇති වෙනවා. ආයෝජකයා රක්ෂණ විකුණුම් කරන අතර ණය සැපයුම්කාර ආයතන රක්ෂණ ගැනුම් කරුවේ. මෙහිදී ණයකරු විසින් ණය මුදල පැහැර හැරියොත් ඒවා ගෙවා දැමීමට ආයෝජකයා ගිවිස ගනී. මේ සඳහා ණය සැපයුම්කරු විසින් ගිවිසගත් කාලයෙන් වලදී ආයෝජකයාට රක්ෂණ වාර්ගයක් ගෙවනු ලැබේ. අර අපි කිව්ව ඉන්ෂුරන්ස් එකට වඩා චුට්ටක් මෙතන වෙනස්. මේකෙදි ඉන්නේ අපි හිතමු මෙතන ඉන්න ආයෝජකයෙක් ඉන්නවා. එයා තමයි ඉන්ෂුරන්ස් කම්පැනි. ඒ වගේම මෙතන ණය සැපයුම් කරුවා කියලා කියන්නේ එයා මේන් ලෙන්ඩර් කියලා හිතුවොත් ඒ දෙන්න අතර තමයි මේ ගිවිසුම වෙන්නේ. ඒ දෙන්න අතර ගිවිසුම වෙන්නේ ඇයි? මේ ලෙන්ඩර් කියන එක නේ ඉන්වෙස්ටර් කියලා හිතුවොත් මෙයා ආයෝජකයා නෙමෙයි මෙයා අපි හිතමු ණය සැපයුම් කරුවා ආයතනෙ කියලා. එයා තව කට්ටියකට දෙනවා පොඩි ලෝන්ස්. පොඩි ලෝන්ස් දීලා දැන් මේ අපි හිතමු මම ලෙන්ඩර් කියලා. ණය සැපයුම් කරුවා ආයතනෙ කියලා. දැන් අපි හිතමු මම ඉන්නේ ස්ටීල් ට්‍රේඩ් එකේ. හරි? දැන් ස්ටීල් ට්‍රේඩ් එකේ ඉන්න කට්ටියට මම දෙනවා රයිට් $1 million $1 million ඔහොම දැන් $1 million 100ක් විතර දීලා තියෙනවා. දැන් මොකද්ද මට තියෙන රිස්ක් එක? $1 million ගත්ත එක්කෙනා මට පේ කරේ නැත්තම් ඩිෆෝල්ට් රිස්ක් එකක් එනවා. මම ගිහලා කියන ඉන්ෂුරන්ස් කම්පැනියට 100 million ස්ටීල් පෝර්ට්ෆෝලියෝ එකක් මට තියෙනවා. 111 100ක්. මට මේගොල්ලෝ ඩිෆෝල්ට් කරොත් මට ඔයා මොනවද මාව කම්පන්සේට් කරන්න පුළුවන් කොහොමද? ඉන්ෂුරන්ස් කම්පැනි කියනවා රයිට් ප්‍රීමියම් එකක් දෙන්න මම ඔයාව කම්පන්සේට් කරන්න ඒගොල්ලෝ ඩිෆෝල්ට් කරනවා. ඒතර ඉන්ෂුරන්ස් කම්පැනියත් කැල්කියුලේටර් රිස්ක් එකක් ගන්න. එයා බලන රයිට්. එයා බලනවා හරි. මොකද්ද ඉන්ඩස්ට්‍රි එක? food and beverages, construction, steel, IT, BPO එයා බලනවා රයිට්. එයාගේ පෝර්ට්ෆෝලියෝ එකේ මෙන්න මෙයායි ඉන්ෂුර් කරලා නැහැ. මෙන්න මෙයාගේ ආයෝජන නැහැ. මේ ගොඩක් හොඳයි. රයිට්. එහෙනම් මම කරන්න. එතකොට මගේ ප්‍රීමියම් එක අඩු වැඩි වෙනවා. ගොඩාක් හයි රිස්ක් නම් ප්‍රීමියම් එක වැඩි වෙනවා. එතකොට දැන් මම ණය සැපයුම් කරුවා ආයතනයේ හැටියට දැන් මම මොකද කරන්නේ? අර 100 මිලියන් ටික මම කවර් අප් කරනවා monthly හෝ annually හෝ ප්‍රීමියම් එකේ. ඩිෆෝල්ට් එකක් වුණොත් මාව ක්ලේම් කරනවා. අර කතාන්දරෙම තමයි. ඉන්ෂුරන්ස් කම්පැනියට ණය සැපයුම් කරුවා ආයතනයට මම විතරක් නෙවෙයි තව ගොඩක් අය ඉන්නවා. මම ස්ටීල්, තව කෙනෙක් ටුවරිසම්, තව කෙනෙක් BPO, තව එකක් අපි තුමු ඔයිල් ගොඩක් එයා ආයෝජනය කළා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අරයා කැල්කියුලේට් රිස්ක් එකක් කරන් තියෙනවා. මම මෙහෙම බිස්නස් එකක් කරා මම ඒකට වෙන කාටද වික්කා. මෙයා ගෙවුවේ නැත්තම් මට ඩිපෙන්ඩබල් කෙනෙක් ඉන්නවා. හැබැයි මමත් මේ කවුද බලලා තමයි මෙතනට සල්ලි දීලා තියෙන්නේ. අපි ලෝන් එකක් දෙනවා වගේ තමයි. මොගේජ් ප්‍රොටෙක්ෂන් කියලා හිතන්න පුළුවන්. මම දෙනවා ලෝන් එක. ලෝන් එක දුන්නාම කස්ටමර් ගෙවුවේ නැත්තම් කියන එක තමයි මොගේජ් ප්‍රොටෙක්ෂන් එක මම කියන්නේ එයාට අරගෙන මට ගෙනත් දෙන්න. if not I can claim. දැන් ඒකේ වෙන මෙටල් එකක් නේ. දැන් මොකද මට තියෙන රිස්ක් එක තමයි මොගේජ් ප්‍රොටෙක්ෂන් එකෙන් කවර් කරන්නේ. ඒ මොගේජ් ප්‍රොටෙක්ෂන් එක කස්ටමර්ටත් කවර් කරනවා. මොකද එයා මැරුණොත්
ගේ ඔක්ෂන් කරන්නේ නැහැ මොගේජ් ප්‍රොටෙක්ෂන් එකෙන් ගෙවනවා. ඔන්න කස්ටමර් බලනවා රයිට්. මම ලෝන් එකක් ගත්තා මොගේජ් ප්‍රොටෙක්ෂන් දෙන්න මම පීස් ඔෆ් මයින්ඩ්. මම මරණත් ළමින්ට ස්පවුස්ට ප්‍රශ්නයක් නැහැ. ඔන්න කස්ටමර් බලන්නේ. මේකෙදි බලන්නේ මම තමයි ණය සැපයුම් කරුවා ආයතන හැටියට මම දෙනවා ණය පොඩි ණය ටික $1 million US. ඒගොල්ලෝ ගෙවුවේ නැත්තම් මට තියෙන රිස්ක් එක මම ආයෝජනය කරන වෙන කෙනෙක්. ඉන්ෂුරන්ස් කම්පැනි එක. ඒවා තමයි පැහැර හැරීම් වමාරු ඩිෆෝල්ට් සොප් කෙටින් කියන්නේ. මොකද මේක මම එකම එක තැනකදී ප්‍රශ්නයකදී අහලා තිබ්බ නිසා අපහු පැහැදිලි කරේ. ගොඩක් ලොකුවට බලන්නේ කරන්න ඕනේ නැහැ. නමුත් දල වශයෙන් ඔයගොල්ලෝ යම් ප්‍රමාණයක දැනුවත් වීමක් සිද්ධ විය යුතුයි. බලන්න ඒක තේරෙනවද මොන හරි ප්‍රශ්න ටිකක් තියෙනවද ඒකේ කියලා? නැවත පැහැදිලි කරන්න ඕනද කියලා? පැහැදිලිද? ගැටලු තියෙනවද ඒකේ? අක්ෂිකා? නෑ සර්. Right. Thanks. Anura? Anura ගිහිල්ලා. yes sir. Okay. Right. එහෙනම් අපි ඊළඟට move වෙමු. ලොකුවට හිතන්න එපා. දල වශයෙන් හදිසි හරි කෙටි ප්‍රශ්නයකට ආවොත්. ණය ව්‍යුත්පන්න කිවිසුමක් යනුවෙන් හඳුන්වන්නේ. එතකොට එහෙම නැත්නම් පහත සඳහන් ඒවායි ණය ව්‍යුත්පන්න කිවිසුමක් වන්නේ. අන්න ඒ වගේ ප්‍රශ්නයකට වඩා ලොකු දෙයක් අහන්න නැහැ. එහෙම ඇහුවොත් අපි පොඩ්ඩක් ඒක දැනුවත් වෙලා හිටියොත් තමයි ලම්බ ලකුණක දෙකක ප්‍රශ්න නිසා. ඊළඟට සුරකුම් කරණය මම මේකත් පැහැදිලි කරන්න මෙන්න මෙහෙම. right. මේක කියව ගන්න අතරතුර මම ඔයගලන්ට මෙහෙම ඒකත් පැහැදිලි කරන්න. සාමාන්‍ය මොකද්ද මේ securitization කියලා කියන්නේ. ඒකත් උදාහරණයකින් පැහැදිලි කරන්න. මෙහෙම හිතන්න. බැංකුවක් තියෙනවා. බැංකුවක අපි විවිධාකාරයේ ණය කලබවල් තියෙනවා. credit card, housing loan, leasing, hire purchase, corporate ඒ වගේ අපේ lending portfolios අපි ගාව තියෙනවා. ඒතර අපි මොකද කරන්නේ? ඔය එක එක අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය කරනවා. සංකීර්ණ අවදානම concentration risk එක අවම වෙන විදිහට අපි මේවා කර කර ඉන්නවා. දැන් අපි හිතන්න මෙහෙම දෙයක් වෙනවා කියලා. අපිට ෆිනෑන්ස් කම්පැනි එකක් ඔය බිස්නස් එකම කරනවා. එයාගේ තියෙන housing loan portfolio එකක් හරි hire purchase, gold, leasing. දැන් කාලයත් එක්ක ව්‍යාපාර කරගෙන යනකොට අපි හිතමු 100 million leasing portfolio එකක් තියෙන ෆිනෑන්ස් කම්පැනි එකක් තියෙනවා. in general එයා මොකද කරන්නේ? අවුරුදු 3ක් හෝ 4ක් එයා ඒක ඉන්න ඕනේ. ඒ අදාළ එක එක contracts settle වෙවි ආපස්සට ගෙවිලා. දැන් එහෙම ඉන්න ක්‍රමවේදයට වඩා පහසු ක්‍රමවේදයක් සුරකුම් කරන්නේ securitization එකෙන් කරලා දෙන්න පුළුවන් කියන එක තමයි මේ පැහැදිලි කරන්න යන්නේ. එයා මොකද කරන්නේ? lease book එකක් හදනවා මිලියන 100කට. හදලා එයා බලනවා බැංකු දිහා. බැංකුවට ගිහලා කියනවා මං ගාව තියෙනවා මෙහෙම lease securitization book එකක්. ඔයගොල්ලෝ කැමතිද මේක අරගෙන මට ඇඩ්වාන්ස් එකක් දෙන්න? එතන බැංකුව බලනවා right. මම මගේ lease portfolio එක grow කරගෙන මෙතෙන්ට යනවට වඩා leasing expert කරපු කට්ටියක්ගෙන් හම්බුණු portfolio එකක් තියෙනවා. ඒකේ යම් කොටසක් මම ඇඩ්වාන්ස් එකට ඒගොල්ලන්ට දීලා මම මේක අවුරුදු 3ක් හෝ 4ක් තියාගන්න. ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඒ lease portfolio එක මම ගත්තට පස්සේ මට with without කියලා options දෙකක් තියෙනවා recourse. එකක් තමයි with recourse ආවොත් මේ lease portfolio එකේ මොන හරි ගැටලුවක් ආවොත් මට ගිහිල්ලා leasing company එකට කියන්න පුළුවන් මෙන්න මෙහිමයි YOP එකේ මෙන්න මේ ගැටලු තියෙනවා මට support කරන්න actions ටිකක් ගන්න මේක recover කරන්න. එක without recourse කිව්වොත්
මට ආපහු ලීසින් කම්පැනිට ගිහලා කියන්න බෑ it's my baby මම රිකවර් කරන්න ඕනේ අනිත් පැත්තේ. ඔය ක්‍රම දෙකට අපිට මේක ඩිස්කවුන්ට් කරන්න පුළුවන්. ඕක තමයි හිතියෙන්ම securitization කියලා කියන්නේ. එතකොට දැන් මේකෙදි තියෙන වාසි අවාසි අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහලා කතා කරමු. එතකොට දැන් ඕක තමයි අපේ ප්‍රායෝගික තලයේ ලංකාවේ දකින්න තියෙන securitization එක කියලා කියන්නේ. දැන් ඕක අපි නෝට් එකට ගියොත් මේක තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා මේකත් තව ටිකක් වෙනස් දෙයක් තියෙනවා. මේක කියනවා මේ ද්විතීයක වෙන්න පුළුවන්. ඩෙරිවටිව්ස් වගේ. දැන් මේකෙදි කරන්නේ එක කම්පැනියක් ඉඳලා එයා මොකද කරන්නේ? රයිට් ලීසින් වෙන්න පුළුවන්, ක්‍රෙඩිට් කාඩ් වෙන්න පුළුවන්. තව තියෙන ඒ ඔක්කොම එක පූල් එකකට හදනවා. හරිද? ඒකේ දැන් තියෙනවා ඔක්කොම asset back securities ABS කියලා කියනවා. දැන් මෙතන එතකොට දැන් මේක මොකද කරන්නේ? මම secondary market එකේ කියලා කියනවා I am so and so මගේ මෙහෙම portfolio එකක් තියෙනවා. මේකේ තියෙනවා credit card, housing loan, investment, this that ඔක්කොම. ඒතර මේක කාටරි ආයෝජනය කරන්න පුළුවන් secondary market එකේ ඉන්න අයට. ලංකාවේ මම කිව්වේ දැන් බැංකුවයි ලීසින් එකයි දෙක එකතු වෙලා කරන කතන්දරේට තුන්වෙනි පාර්ශ්වයක් කියනවා. එයා ලීසින් විතරක් නෙවෙයි. හැමෝගෙම ටිකක් මිලට ගන්නවා. අරගෙන එයා කියනවා රයිට්. මෙන්න මේක අර අපේ ඔයගොල්ලෝ කොටස් වෙනදපලේ තියෙන යුනිට් ට්‍රස්ට් වගේ යුනිට් ට්‍රස්ට් එකේ ඇයින්නේ. දැන් මට එකපාරම ලොකු ෂෙයා මාකට් එකේ තියෙන ලොකු කම්පැනි එක ආයෝජනය කරන්න බෑ. මොකද එතන මුදල් නැත්තම් යුනිට් ට්‍රස්ට් එකක් කියලා. ඒකෙන් මොකද ගන්න? අර හැමෝගෙම ගත්ත වටිනා මොකද හම්බුන පෝර්ට්ෆෝලියෝ එකක කොටස් යා යුනිට් ඉවරනවා. ඒතර මම ඒක ගත්තාම මට තියෙන්නේ හයි මීඩියම් ලෝ රිස්ක් තියෙන තුනෙන්ම තියෙන ඉම්පැක්ට් එකකින් එකක් තමයි මට එන්නේ. මම පොඩියට ආයෝජනය කරනවා මම එතකොට මම ජෝන් ජීල්ස් වල ෂෙයාර්ස් වලත් මම ටිකක් ආයෝජනය කරනවා. HNBත් මම ටිකක් ආයෝජනය කරනවා. හැබැයි මම තනියම කරන්න ගියම මට මුදල් නැහැ. මේකේ අපි හදනවා ඇසෙට් එක මේක. එතකොට මම ඉන්ටර්මීඩියරි හැටියට මම ඔන්න විකුණන්න පටන් ගන්නවා කට්ටියට. එතකොට මොකද මම කරන්නේ තැන් වල තියෙන ටිකක අතරමැදය හැටියට මම ඇවිල්ලා ඒක තව ආයෝජකයන්ට සම්බන්ධ කිරීමක් කරනවා. ඒක තමයි නිකන් world wide සුරුකුම් කරන්නේ කියලා නැත්නම් ණය සුරුකුම් කරන්නේ කියන concept එක. ලංකාවේ අපි අර විදිහටයි ඒදී කරන්නේ. එතකොට දැන් මෙන්න මේක ගොඩක් අපිට වාසි. ඒ කියන්නේ අපිට දැනගන්න ඕන එකක් යක් important slide එකක්. සුරුකුම් කරන්නේදී වාසිය වාසි. දැන් අපි මේ අපේ භාෂාවෙන් ගත්තොත් අපේ සංස්කෘතියේ අපේ context එක ගත්තොත් බැංකුව සහ ලීසින් කම්පැනි. ඒක කවුද නිකුත් කරන්නේ? ලීසින් කම්පැනි. ආයෝජකයා කවුද? බැංකුව. හරිනේ. එතකොට දැන් ලීසින් කම්පැනි කරන්නේ මොකද්ද? මං ගාව ලීස් බැක් ලීසින් පෝර්ට්ෆෝලියෝ එකක් තියෙනවා. මම අරගෙන යනවා ඒක බැංකුවට. ඒක කොමර්ෂල් බැංක් එකට. Central Finance is going to commercial bank. එතකොට කොමර්ෂල් බැංක් එක ආයෝජකයා self finance එක නිකුත් කරන්න. නිකුත් කරන්න ආවෙත වාසි මොනවද? අලුත් මූල්‍ය ප්‍රභවයක්. හරිනේ. මම නැත්තම් අවුරුදු 4ක් බල ඉන්න දෙයක් නැහැ. ගියා කමර්ෂල් එකට 80ක් මට හම්බ වෙනවා. then and there I am getting the money invest කරනවා. ණය අවදාන හුමාරුවක් වෙනවා. හරිනේ. දැන් මම මේක තියාගෙන මට ක්‍රෙඩිට් රිස්ක් එකක් තියෙනවා. බැංකුව එක. ඒ ගියා කමර්ෂල් බැංක් බුක් එකට. දැන් මට ඒ රිස්ක් එක නැහැ දැන්. මම වික්කනේ. රිකෝස් එක තිබ්බත් ඒක ඒගොල්ලන්ගේ බුක් වෙලා තියෙනවා. ඇසෙට් එක හැටියට. අවම මූල්‍ය පිළිවෙල. නැත්තම් මොකද වෙන්නේ? නැත්තම් මම මොකද කරන්නේ? මම අපහු මිලියන 50ක් 100ක් මම යන්න ඕනේ බැංකුවකට. සුරුකමක් තියන්න ඕනේ. තියලා ෂෝට් ටර්ම් ලෝන් එකක් අරගෙන තමයි මම ලීස් කරන්න ඕනේ. දැන් එහෙම නෙමෙයි. මං ගාව තිබ්බ ඇසෙට් එක තමයි මම back and get money. වත්කම් වගකීම් නොගැලපීම අවම වෙනවා. දැන් මෙතනදී වත්කම් වගකීම් නොගැලපීම. ඇයි? ඇසෙට් ලයබිලිටි මිස්මැච් එක අඩුයි. මොකද කරේ? ඇසෙට් එකට තමයි මම ලයබිලිටි මැච් කරේ. දැන් මම මිලියන 100ක් හදලා 80ක් ගන්නවා. එතකොට දැන් මම දන්නවා ඒ 100ට හැරෙන 80 හම්බෙලා තියෙන නිසා ඇසෙට් ලයබිලිටි මිස්මැච් එකක් නැහැ. නැත්තම් මිලියන 100 ඇසෙට් එක තියාගෙන මම ආයෙ ලෝන් එකකට යනවා. තව මිලියන 100ක් ගන්නවා. ඒකට ආයෙ ලෙන් කරනවා. ඔන්න දැන් අලුත් ලයබිලිටි එකක් හැදලා දැන් මේකෙදි අපිට රිකවර් වෙන්න පාඩු වුණොත් තමයි ඔන්න ગેප් එකක් එන්න පටන් ගන්නවා. සෝ ඒක තමයි ලීසින් කම්පැනි. මම නිකුත් කරන්න ආවිත් ඇති වාසි. එයාට අවාසිත් තියෙනවා. අමතර පරිවැය. කොහොමද අමතර පරිවැයක් එනවනේ අර. දැන් අතේ තියාගෙන නැතුව අතෙන්ට ගිහලා ඩිස්කවුන්ට් කරලා ගන්නකොට ඒකට කොස්ට් එකක් යනවා. බට් බෙනිෆිට් එක ඊට වඩා වැඩි. නමුත් අමතර පරිවැයක් තරම්. දැන් තාගුල සංකීර්ණ. දැන් අපි මේ කියලා තරම් මේක ලේසි නෑ. ඇග්‍රීමන්ට් එක, රිපෝස්, ඊට පස්සේ මේවා මේන්ටනන්ස් වෙන්නේ කොහොමද? ඇඩ්මින් කටයුතු වෙන්නේ කොහොමද? අර නිකම්ම ගිහිල්ලා බැංකුවට ගිහිල්ලා ලෝන් එකක් අරගෙන මෝගේජ් එකක් අසං කරනවට වඩා ටිකක් සංකීර්ණයි. හැබැයි පුරුදු වුණාට පස්සේ බැංකු අතර සම්බන්ධතාවය ඇති වුණාට පස්සේ ගැටලුවක් නෑ.
ආයෝජකයා කමර්ෂල් බැංක් එකට මොනවද තියෙන වාසිය? වැඩි ප්‍රතිලාභයක් උපයා ගන්න පුළුවන්. මොකද්ද? දැන් එයා මොකද කරන්නේ? මිලියන 100ක ඇසෙට් එක අරගෙන 80ක් මෙයාට දෙනවා. ඒ 80ටත් ඉන්ට්‍රස්ට් එකක් එයා ගන්නවා ය ප්‍රමාණයක් දුන්නට පස්සේ ඇඩ්වාන්ස් කරලා. ඒක වෙනුවට ඊට අමතරව මෙයා මහන්සි නොවි සල්ලි ටිකක් දැන් මෙයාටත් එන්න පටන් ගන්නවා. හරි නිකන් ඇසෙට් එකක් හැටින් ගත්තේ. සිකියුරිටයිසේෂන් කරේ. එතකොට තව ඩිස්කවුන්ට් කරන්නේ කොටසක් ඉතුරු ටිකත් මං ගාව තියා ගන්නවා. මුදලුත් මෙයාට එන විදිහට මේක රිකවර් වෙන ප්‍රමාණයක් තියෙනවා. අරකට ප්‍රොසෙසින් සර්විස් චාර්ජ් අනම්මනම් ඒවා ටිකකුත් යනවා. මම මහන්සි නොවි පෝර්ට්ෆෝලියෝ එකක් මට හැදෙනවා. ප්‍රතිලාභය වැඩි මට රිටර්න් එක වැඩි. නැත්තම් මම බ්‍රාන්චස් වලට දාලා මාකටිං කරලා ඒවා මේවා කරලා ප්‍රොමෝෂන් කරලා ගෝවා කරලා ඩොකියුමන්ට් කරලා කතන්දර ගොඩයිනේ. අලුතෙන් ලිස්ට් පෝර්ට්ෆෝලියෝ එකක් හදන්න. නමුත් දැන් මේක ඔටෝමැටිකලිම හැදිලා තියෙනවා. ණය කලබ වීදාන්නිකරණය. ඒ අනිත් එක ඒක තමයි දැන් මගේ පෝර්ට්ෆෝලියෝ එක ඩයිවර්සිෆයි කරගන්න ක්‍රමවේදයක්. රයිට් පෝර්ට්ෆෝලියෝ ඩයිවර්සිෆයි කරගන්න පුළුවන්. දැන් කලින් තිබ්බේ මගේ තිබ්බේ ලීස් තිබුණ නැහැ. අනිත් ඒවා තිබ්බා. ලීස් පෝර්ට්ෆෝලියෝ එකක් මට මේ ක්‍රියාමාර්ගය හරහා ක්‍රියාදාමය හරහා ලබා ගැනීම හැකියාවක් හම්බ වුණා. එතකොට ඇසෙට් එක ඩයිවර්සිෆයි කරගන්න එක නැත්නම් පෝර්ට්ෆෝලියෝ ඩයිවර්සිෆිකේෂන් එක කරගන්නත් පුළුවන්. අවාසිය තමයි ණය අවදානම ක්‍රෙඩිට් රිස්ක් එක ආයෝජකයා කමර්ෂල් බැංකුව වෙත යොමු වුණා මෙතන. සෙන්ට්‍රල් ෆිනෑන්ස් ටු කමර්ෂල් බැංක්. එතකොට නමුත් සුරුකුම් කරන්නේදී අපි වාසි අවාසි දෙකට යටත් වෙලා අපි බලනවා ඒ වෙලාවේ අපිට කළ යුතු ඔකල හැකියාව තියෙන දේ බැංකුවේ තියෙන තීරණ මත අපි කරගෙන යනවා. ඒක තමයි ඊටාම කෙටියෙන් සුරුකුම් කරණය. එතකොට වාසි අවාසි තමයි ගොඩක් වෙලාට අපිට වටිනාකමක් තියෙන්නේ. එතකොට ඒකේ මෙන්න මේකත් මම නිකන් මම හිතන තව මුල තැනකදීත් කිව්වා මේකත් නිකන් බලාගමු. මොකද අර සුරුකුමක් ගන්නකොට සුරුකුමක තිබෙන ලක්ෂණ අතර මේක මෙතෙන්ට ගොඩාක් අදාළ නැති වුණත් මෙතනදී වෙන්නේ අර ඇසෙට් සුරුකුම් කරණය හින්නම මෙතෙන්ට දැම්මා. නැත්නම් මේක අපි සෙෂන් 1 වලදී කතා කරපු එක. අක්සේරු කරන්න විකුණ ගන්නට විකුණු මගයක් තිබීම සහ අය කිරීමට පහසු වීම තමයි හොඳ සුරුකුමක ලක්ෂණ කියලා පැහැදිලි කරන්නේ. right. මට මොනවා හරි දැන් මේ තාක් කරපෙකේ මොනවා හරි ගැටලු තියෙනවද? අලුතෙන්ම ටිකක් ආවේ ඩෙරිවටිව්ස් එක තමයි ඔයගලන් ටිකක් අමුතු වෙන්නේ. අනිත් ඒවා නම් සාමාන්‍ය දේවල්. මොකද සාමාන්‍යයෙන් ඇවිල්ලා නැති වුණත් මේ සුරුකුම් කරන්නේදී සුරුකුම් සම්බන්ධ ටික දැන් මෙතනින් එහාට කරන්න තියෙන ස්ලයිඩ් එකයි සුරුකුමක අර සුරුකුම් කරන්නේ වාසිය වාසි කියන එක අපි දැනගන්න එක ප්‍රමාණවත්. මොකද ඒකෙනුත් යම් ප්‍රමාණයේ සාමාන්‍ය ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කියන්නේ මොකද ප්‍රශ්නයක් තියෙනවද? අnder හෙන්නේ නැස ප්‍රශ්නයක් නැහැ. ඕකේ අnder රයිට්. අපි move වෙමු. එතකොට මෙන්න මේ ස්ලයිඩ් දෙකත් පොඩ්ඩක් ඉම්පෝටන්ට් නා. මෙන්න මේක. මේකත් පොඩ්ඩක් සාමාන්‍යයෙන් මම ඇත්තටම සෙක්ෂන් 1 එකේදී පොඩ්ඩක් කතා කරා. මේක ටිකක් මතක තියාගන්න සමහර වෙලාවට සුරුකුමක් ලබා ගන්නකොට වාසිය වාසි රයිට් ණය ලබා දෙන්නාට මෙතන තියෙනවා ණය ලබා ගන්නාටත් මේක මේ විදිහට අපිට පොඩ්ඩක් ඕගොල්ලෝ ඩෙවලොප් කරගන්න සාමාන්‍යයෙන් මොකද මේකත් මම අර කිව්වගේ සුරුකුමක ලක්ෂණින්ද මේක මෙතෙන් දැම්මේ ගොඩාක් අදාළ මෙතන නෝනා සෙක්ෂන් 1 එකට මේක අදාළ වෙන්නේ උදාහරණයකට ගත්තොත් ණය ලබා දෙන්නාට සුරුකුමක් ලබා ගැනීමේ වාසි ණය අවදානම අවම වීම මතකයිද දැන් මෙතෙන්දි වෙන්නේ අවදානම අවම කරගන්නා ක්‍රියාමාර්ගයක් තමයි සුරුකුම අයි දැන් අපි ගිය සතියේ කතා කරනකොට ඔයගොල්ලන්ට මතකනේ සුරුකුමක් තියෙනවා නම් ප්‍රොවිෂන් වලදී අපිට වාසියක් ආවා. ඒක තමයි අවදානම අවමී. වැඩිපුර අවදාන සහිත ණය කරා යන්න පුළුවන්. දැන් ණය ලබා දෙන කෙනෙකුට මට සුරුකුමක් තියෙනවා නම් මට වැඩිපුර රිස්ක් එකක් ගන්න පුළුවන්. ක්ලීන් දෙනවට වඩා. කම්පිටිෂන් එක වැඩි. එතකොට අපිට එක එක දැන් අපි ගත්තොත් සුරුකුම් තියෙනවා නම් අපිට පුළුවන් ඇග්‍රිකල්චර්. සුරුකුම් තියෙනවා නම් අපිට කන්ස්ට්‍රක්ෂන්. හරි? එතකොට අපිට විවිධාකාරයේ ශාස්ත්‍ර හරහා යන්නට පුළුවන්. මොකද නැත්තම් එහෙම අපි සමහර වෙලාවට ශාස්ත්‍රයේ අවුලක් තියෙනවා නම් ඒ පැත්තට අපි යන්නේ නැහැ. මොකද සුරුකුමක් නැත්තම්. හරි ඒ වගේ දේවලුත් අපිට එතනදි කියනවා. ඊළඟට අනිත් පැත්තෙන් disadvantages තියකුත් තියෙනවා. මොනවද disadvantages කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපි ගත්තොත් මෙහෙයුම් අවදානම් වැඩි. right? මෙහෙයුම් අවදානම ගත්තොත් ඇයි සුරුකුමක් ගන්නවා නම් අපි දකින්න විදිහට අපිට එනවා
මොගේජ් බොන්ඩ් එකක් ගන්න. එහෙම නැත්නම් ටයිටල් ක්ලියර් කරන්න. එහෙම නැත්නම් ඒ ડોකියුමන්ට්ස් හරියද වැරදිද නැද්ද කියලා තියාගන්න. ඒවා මේන්ටේන් කරගන්න. ඒවා තියාගන්න. අන්න ඒ වගේ දේවල් අපි ඩීලකට ගැටලුවක් වෙන්න පුළුවන්. ඊළඟට නීති අවධානම. දැන් අපි ලීගල් ගත්තොත් ලීගල් රිස්ක් එකකුත් මෙතන තියෙනවා. උකාස් ණය ගිවිසුම් ඒ දේවලුත් මෙතෙන්ට එන්නට පුළුවන්. ඒ කියන්නේ මූලික වශයෙන්ම සුරුකුමක් ලබා ගන්නකොට ණය ලබා දෙන්නාට වාසි, ණය ලබා දෙන්නාට අවාසි කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට ඒක දල වශයෙන් අපි දැනගත්තොත් හොඳයි. මොකද ජෙනරල් ප්‍රශ්න අහන එකක් නෑ. නමුත් අපි සාමාන්‍යයෙන් කියන්නේ අපි ජෙනරලි හදිස්සියේ හරි සුරුකුමක් ගැන ලියනකොට මෙන්න මේ වගේ දෙයක් අපිට ඒකට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන් නිසා. right. මූලික වශයෙන්ම ඕ ටික තමයි අපිට ගොඩක්ම ඉම්පෝටන්ට් කියලා මම සාකච්ඡා කරන්නේ. නමුත් මේ බාසල් කියන එක මම ඉතා කෙටියෙන් මේක පැහැදිලි කරන්න. මොකද සාමාන්‍යයෙන් අපිට දැන් මුල කාලෙදී බාසල් සම්මුතියෙන් ප්‍රශ්න ගොඩක් ආවා. මෑතකදී ඒ ප්‍රශ්න ඇත්තටම එතනින් එන්නෙම නැති මට්ටමට ආවා. නමුත් සිලබස් එකේ එක තැනක තියෙනවා බාසල් සම්මුතිය කියන එක තියෙනවා. ඒ නිසා අපි රිස්ක් එකක් ගන්න ඕනේ නැහැ. බාසල් කියන එකත් අපි පොඩ්ඩක් දැනුවත් වෙමු. මොකද්ද මේ බාසල් කියන එක ආවේ කියලා. මූලික වශයෙන්ම දැන් මම මේ කතන්දරය කියන්න කලින් හරි මම පැහැදිලි කරන්න මෙන්න මෙහෙම දෙයක්. දැන් සාමාන්‍යයෙන් බාසල් කියන එක ආවේ ඉස්සර කාලයේ බැංකු අන්තර්ජාතික වෙන්න පුළුවන් දේශීය තිබුණ බැංකු අතර යම් ආකාරයක ප්‍රමිතියක් ණය ලබා දීමේදී ණය හඳුනා ගැනීමේදී අවදානම හඳුනා ගැනීමේදී මොනවා හරි බැංකුවෙන් බැංකුවට ප්‍රමිතියක් තිබුණේ නැහැ. උදාහරණයකට අපි හිතමු HSBC ලංකාවේ බැංකුවක් තියෙන වෙලාවක මහජන බැංකුව තියෙන වෙලාවක එකම කස්ටමර් කෙනෙක් දිහා බැලුවා පැති දෙකකින්. දේශීය බැංකුවක් සමහරලාට බැලුවා අවදානම අඩු පාරිභෝගිකයෙක්, විදේශ බැංකුව බැලුවා අවදානම වැඩි පාරිභෝගිකයෙක්. එතකොට මොකද වෙන්නේ? අවදානම අඩු වැඩි වීම මත අවදානම අඩු වැඩි වීම මත ප්‍රයිසින් එක වෙනස් වෙනවා. එතකොට විදේශීය බැංකුවට අඩුපාඩුවක් වෙනවා. මොකද එයා ලොකුට ප්‍රයිස් කරනකොට. දැන් ওই වගේ දේවල් දිගින් දිගටම යනකොට අන්තර්ජාතික බැංකුකරණයක් එන්න පටන් ගන්නකොට මේගොල්ලෝ කල්පනා කරා මේ ක්‍රමය හරියන්නේ නැහැ. අපි බැංකු අතර යම් ආකාරයක සම්මුතියකට එළඹෙන්නට ඕනේ. කොහොමද පාරිභෝගිකයෝගේ අවදානම හඳුනාගන්නේ? ඒ හඳුනා ගැනීම මත අපි කොහොමද මේ සඳහා වෙන්කිරීමක් කරන්නේ? දැන් ඕගොල්ලන්ට මතක නම් මීට කලින් අවස්ථාවක අපි කිව්වා අවදානම සඳහා අපි වෙන්කිරීම කරනවා. ඒක ඉම්පයර්මන්ට් එක වෙන්න පුළුවන්. මහ බැංකුවේ ප්‍රතිපත්ති මත වෙන්කිරීම කරන්න පුළුවන්. ඒ ක්‍රම දෙකම මත කරන වෙන්කිරීම අපිට ලොස් account එකට අපි යම් කිසි වෙන්කිරීමක් කරලා නවත්තනවා. හැබැයි බාසල් කමිටුව එකෙන් අවිල්ලා කිව්වේ ණය අවදානම කියන එක එදිනදා අවදානමට වඩා එහාට ගිය දෙයක් තියෙනවා. ඒ සඳහා වෙන්කිරීමක් කළ යුතුයි. ඒ වෙන්කිරීම ප්‍රාග්ධනය හරහා වෙන් කරන්න කියලා කිව්වා. දැන් අපි ඇත්තටම බැලන්ස් ෂීට් එකේ වෙන්කිරීමක් කරේද ආවා. මොන උතරේ තමයි බැංකු වලට ටිකක් ප්‍රශ්නයක් ආවේ. මොකද දැන් අපි ණය ලබා දීලා ණය ලබා දෙන අවදානම් වැඩි නම් ප්‍රාග්ධනයෙන් කොටසක් අයින් කරන්න කිව්ව ගමන්ම ඒක ලේසි වැඩක් වෙන්නේ නැහැ. ප්‍රොෆිට් එකෙන් කොටසක් අයින් කරලා ඒක අපිට මැනේජ් කරන එකට වඩා ප්‍රාග්ධනයෙන් කොටසක් අයින් කරන්න දෙනකොට ගැටලුවක් එන්න පටන් ගන්නවා. ඒතර ඕකට ආපු ක්‍රියාදාමය තමයි බාසල් 1 2 3 කියලා ඉස්සරහට ආවේ. මුලින්ම බාසල් 1 මූලික වශයෙන්ම ක්‍රියාත්මක වුණේ ක්‍රෙඩිට් රිස්ක් එකට විතරයි. ණය අවදානමට විතරයි. ඊට පස්සේ 95 96 වගේ වෙනකොට වෙළඳපොළ අවදානම මෙහෙයුම් අවදානමටත් ඒක ගේන්න කියලා බාසල් 2 හරහා ආවා. බාසල් 2 හරහා එනකොට ඔය අවදානම් වලට අමතරව තවත් අවදානම් ටිකක් අර අපි කලින් කතා කරේ තවත් බැංකුවක මුණ පාන අවදානම් තියෙනවා.
ඒව සඳහා යම් ආකාරයක වෙන්කිරීමක් කරන්න ඕනේ කියලා ඕක විකාශනය වෙලා බාසල් 3 කියන තත්ත්වයටපත් වුණා. නමුත් දැනට මේක 98 88 විතර ඉඳන් පරිණාමය වෙලා ලංකාවේ 93 ඉඳන් විතර වෙනවා. දැනට හැබැයි බාසල් 2 වගේ තමයි බහුතර ප්‍රමාණයක් ලංකාව සහ ආසියාතික රටවල ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ගොඩක් වෙස්ටර්න් කන්ට්‍රීස් වල බාසල් 3 දක්වා ඒගොල්ලෝ ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඕක තමයි සාමාන්‍යයෙන් බාසල් කියන එක ආවේ බැංකු අතර ප්‍රාග්ධන වෙන්කිරීම කළමනාකරණය කරන්න, ප්‍රාග්ධන වෙන්කිරීම අතර සම්මුතියක් හදන්නට, ණය අවදානම සඳහා ප්‍රාග්ධන වෙන්කිරීම කරන්නේ කොහොමද, ඒ නියාමනය කරන්නේ කොහොමද කියන දේ සඳහා තමයි බාසල් එක ආවේ. අනිත් පැත්තෙන් කියනවනම් ණය අවදානම ගණනය කරනවා, එහෙම සඳහා අපි වෙන් කරනවා, මෙහෙවනවා, පරිපාලනය කරනවා කියන සියලුම දේ කියන එක තවදුරටත් කළමනාකරණය කරන ක්‍රමවේදයක් තමයි බාසල් සම්මුතිය, බාසල් කෝඩ්ස් කියලා කියන්නේ. එතකොට අපි දකින විදිහට ලංකාවේ ගත්තොත් බාසල් එකෙන් මම කිව්වා ගොඩක් වෙලාවට ණය අවදානම් විතරක් සාකච්ඡා කරා. නමුත් බාසල් දෙකේදී ණය අවදානම්ට අමතරව මෙහෙයුම් එහෙම නැත්නම් වෙළඳපොළ අවදානමත් සාකච්ඡා කරන්න පටන් ගත්තා. එතකොට ඒ අනුව බාසල් 2 මූලික වශයෙන්ම දැනටත් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. එතකොට මේකෙදි මූලික වශයෙන්ම කුළුණු තුනක් ගැන කතා කරනවා. මෙන්න මේක ටිකක් වැදගත් වෙනවා. හදිසිය හරි කෙටි ප්‍රශ්නයක් ඇහුවොත් මෙන්න මේ ස්ලයිඩ් එකේ ඉම්පෝටන්ට් වෙනවා. බාසල් සම්මුතියේ අපි කියනවා 3 pillar approach කියලා. කුළුණු තුනක්. ඒ කුළුණු තුනෙන් පළවෙනි කුළුණ තමයි අපි කොහොමද මොන ප්‍රමාණයක් අනුවද ප්‍රාග්ධන වෙන්කිරීම කළ යුත්තේ කියන එක තමයි පළවෙනි එකෙන් සඳහන් වෙන්නේ. ඒ කියන්නේ පළමු කුළුණට අනුව බැංකුවක් විසින් වැඩි ප්‍රාග්ධනයක් තබා ගන්න ඕනේ අවදානම් වැඩි නම්, අවදානම් අඩුයි නම් තබාගත ප්‍රාග්ධනය අඩුයි. එතකොට අපි පළවෙනි එකේදී කියනවා කුළුණු එකේදී බැංකුවක් විසින් තබාගත යුතු ප්‍රාග්ධන ප්‍රමාණය ගණනය කිරීම. එක. දෙවෙනි කුළුණ බැංකු අධීක්ෂණ ක්‍රියාවලිය. තුන්වෙනි එක වෙළඳපොළ විනිවිදභාවය කියලා තුන්වෙනි එක. ඒතර මේ කියන තුනේදී මම ඉතින් පැහැදිලි කරන්නම්. පළවෙනි කුළුණේදී මම කිව්වා අපි අර කිව්ව ණය අවදානම බලපාන සාධක තුනක් කිව්ව PD LGD EAD කියලා. ඒ තුනේ ගුණිතයෙන් වගේනේ ණය අවදානම හදන්නේ. ඒ වගේම වෙළඳපොළ අවදානම, මෙහෙයුම් අවදානම හදන්නත් සමීකරණ තියෙනවා. ඒව හරහා බැංකුවක මූලික වශයෙන්ම අවදානම් වර්ග තුනක්, ඒ අවදානම් සඳහා වෙන් කළ යුතු ප්‍රාග්ධන ප්‍රමාණය ගණනය කරන්නේ කුළුණු 1 හරහා. කුළුණු 2ට ගිහිල්ලා කියනවා බැංකු අධීක්ෂණ ක්‍රියාවලිය කියලා. ඒකෙදී මහ බැංකුවත් අදාළ බැංකුවත් අතර ක්‍රමවේදයක් තුලින් අපි ගණනය කරපු දේවල් හරිද? ඊට අමතරව තවත් ගණනය කිරීම කළ යුතුද? බැංකුවේ තවත් අමතර ණය අවදානම් තිබේද? ණය අවදානම් සහ අනිකුත් අවදානම් තිබේද? ඒ සඳහා වෙන් කිරීම කළ යුත්තේ කුමක්ද කියන දේ තමයි දෙවෙනි කුළුණේ සඳහන් වෙන්නේ. තුන්වෙනි කුළුණට අපි ගියාම ඒක වෙළඳපොළ විනියම නැත්නම් මාකට් ඩිසිප්ලින් කියලා කියනවා. ඒකෙදි අපි බැංකුව අනිකුත් ස්ටේක් හෝල්ඩර්ස්ට අපි කියනවා අපි මෙන්න මේ ක්‍රමවේදය හරහා තමයි අපේ අවදානම ගණනය කරන්නේ. ඒ සඳහා වෙන් කිරීම කළ තියෙන මෙන්න මේ විදිහට. ඒ කරන ක්‍රමවේදය මේකයි කියලා ඒ ටික අපි ඇනුවල් රිපෝට් එකක් කරහා එළියට එවන්න පටන් ගත්තා. අයියේ ඔයගොල්ලන්ට මතක නම් බාසල් සම්මුතිය හරහා අපි ආවේ අපි මේ බැංකු අතර තියෙන අසමානතාවයන් අඩු කරන්න. දැන් එතකොට HSBC එක People's Bank එක ඒ දෙකම හැමෝම පිළිගත් ක්‍රමවේදයකට තමයි එකම පාරිභෝගිකයෙක්ගේ ණය අවදානම ගන්න එක. එතකොට අර ඊ කියන ඩිස්ක්‍රිපන්සිස් අඩු වෙනවා. එයා HSBC එකටත් high risk නම් People's Bank එකටත් high risk වෙනවා. ඒ ළඟින් යනවා. නැතුව HSBC එකට high risk People's Bank එකට low risk වෙන්න විදියක් නැහැ. මොකද එකම ක්‍රමවේදයකට තමයි අපි මේ
ණය අවදානම ගණනය කරන හෝ අනිකුත් අවදානම් ගණනය කරන එහෙම නැත්නම් දෙවෙනි එකේ බැංකුව අධීක්ෂණ විචක්ෂණශීලී පිළිවෙත් තරහ කරන්න නැත්නම් වෙළඳපොළ විනය හරහා ඒක වෙළඳපොළට මුදා හරින්නේ සියලු දේට ගන්න ට්‍රාන්ස්පරන්සි වෙන විදිහට. එතකොට අපිට අවශ්‍ය වන දේවල් එතන කළ නොහැකි නිසා. හරි. මෙතෙන් දෙන්න කලින් ඒක පැහැදිලිද බලන්න. පාස්පෝර්ට් එකක් දෙකක් කරනකොට මම තව චුට්ටක් පැහැදිලි කරන්න. නිකන් දල අදහසක් ආවද බලන්න ඕකනේ. බාසල් කියන්නේ මොකද්ද? බාසල් 1 2 3 කියන්නේ මොකද්ද? මම අර නෝට් එකෙත් ඔයගලන්ට දීලා තියෙනවා ඔයගලන්ට කියව ගන්න පුළුවන් ගිස්සති දුන්න නෝට් එකේ. සහ අනිත් එක බාසල් 2 නැත්නම් කුළුණු තුන මොකද්ද? කුළුණු තුنين වෙන කාර්යභාරය මොකද්ද? ඇයි මේ බාසල් වගේ මෙහෙම සම්මුතියකට අපිට එළඹෙන්නට සිද්ධ වෙන්නේ? බැංකුව අතර තියෙන අසමතුලිතතාවය එහෙම නැත්නම් ණය අවදානය ගණනය කිරීමේදී තියෙන අසමතුලිතභාවය සමනය කිරීම සඳහා කියන ටික වගේ දැනගත්තා නම් ප්‍රමාණවත්. මොකද අනිවාර්යයෙන්ම මේක ටෙක්නිකල් ටොපික් එකක් සාමාන්‍ය විස් මැනේජ්මන්ට් වලට ෆුල් ගිය එකක් ක්‍රෙඩිට් වලට මේගොල්ලෝ දාලා තිබුණා. පසු ඇත්තට මේගොල්ලෝ ඒක ફોකස් එකක් නොකරුවට එක තැනක මේක තියෙනවා බාසල් ගිවිසුම් කියන එක. සම්මුතිය කියලා සිලබස් එකේ එක තැනක තියෙනවා. ඒ නිසා තමයි මම දල අදහසක් ඕගලන්ට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි ප්‍රශ්න පත්‍රයක් දෙයක් සාකච්ඡා කරනකොට මේක තවදුරටත් පැහැදිලි කරගමු. මොකද හදිසියේ මේ ප්‍රශ්නයක් ආයෙ රිපීට් වුණා. එතකොට මූලික වශයෙන් අපි හිතුවොත් ඊළඟට දැන් මේ අපි කියවනේ කුළුණු තුනක් ගැන කතා කරන්නේ. ඒක කුළුණු තුනේදී පළවෙනි කුළුණ තුල තමයි අපි මේ ණය අවදානම, මෙහෙම අවදානම, වෙළඳපොළ අවදානම ගණනය කරන්නේ. නමුත් මේක ක්‍රෙඩිට් මැනේජ්මන්ට් වලදී අපි ඉතින් එහාට අරන් යන්නේ. ණය අවදානම ගණනය කරන ක්‍රමවේදය තමයි මම ඉස්සරහට අරගෙන යන්නේ. එතකොට හැම එකකදීම ක්‍රමවේද කීපයක්. ණය අවදානම ගණනය කරන ක්‍රමවේද 3ක්, මෙහෙම අවදානය ගණනය කරන ක්‍රමවේද 3ක්, ඒ වගේම වෙළඳපොළ අවදානම ගණනය කරන ක්‍රමවේද 2ක්. අපිට බාසල් කෝඩ් සරහා තියෙනවා. අපි සාකච්ඡා කරන්නේ ණය අවදානම ගණනය කරන ක්‍රමවේද 3 පමණයි. මොකද ඒක අපිට වටිනවා ඉස්සරහට සාකච්ඡා කරන්නට. දැන් මෙතනදී ක්‍රමවේද තුنين එකක් කිව්වා ප්‍රමිතිගත ක්‍රමය, දෙක මූලික අභ්‍යන්තර ණය ශ්‍රේණි පදනම්, තුන උසස් අභ්‍යන්තර ශ්‍රේණි පදනම් ක්‍රමය කියලා කොටස් තුනකට අපි කඩනවා. එතකොට ප්‍රමිතිගත ක්‍රමය අපි කියනවා ස්ටෑන්ඩර්ඩයිස් අප්‍රෝච්, මූලික අභ්‍යන්තර ණය ශ්‍රේණි එක ඇඩ්වාන්ස් අප්‍රෝච්, අනිත් එක රිස්ක් මැනේජ්මන්ට් සිස්ටම් හරහා යනවා. මොකක්ද කියලා මම මේ පැහැදිලි කරනවා. සාමාන්‍යයෙන් මෙන්න මේක ප්‍රමිතිගත. දැන් අපි මුලින්ම කොහොමද දරලා කරන්නේ? දැන් අපි ගන්න අපේ මූලික ණය කලබ ගන්න. අරගෙන ඒකේ ණය කලබ කොටස් වලට කඩනවා. කොටස් වලට කඩලා අපි කියනවා මෙන්න මේ සෙග්මන්ට් එකට රිස්ක් රේට් එක මෙච්චර ගන්න. මේ සෙග්මන්ට් එකට මෙච්චර ගන්න. දැන් මේක කවුද දෙන්නේ? බාසල් කමිටුව. එතකොට ඇයි එහෙම දෙන්නේ? බැංකු දෙකක් අතර අසමානතාව අඩු වෙන්න. කලින් ක්‍රමයේදී ඔය මුකුත් බැලුවේ නෑනේ. මෙයාත් හොඳයි, මෙයාත් හොඳයි, අරයත් හොඳයි, ඔක්කොම හොඳයි කියලා අපි 108යි 110යි එහෙම කරනවා. දැන් එහෙම බෑ. රිස්ක් ප්‍රීමියම් එකක් හදාගන්නයි මේ අපි කියන්නේ. කොස්ට් ඔෆ් කැපිටල් එකට පස්සේ අපි කියනවානේ අවදානම් ප්‍රතිශතයක් එම හදාගන්න බෑ. දැන් ගිය සතිය අපි කතා කරනකොට ඔයගලන්ට මතකනේ ණය මිලකරණයේදී කොස්ට් එක තියෙනවා, පිරිවැය තියෙනවා, එතකොට අවදානම් ප්‍රතිශතයක් තියෙනවා. ඒව බලලා තමයි දැන් සල්ලි දෙන්නේ. ඒතර අවදානම් ප්‍රතිශතය හදාගන්නත් ඒ බැංකුවේ අවදානම් ප්‍රතිශතය ගණනය කරන ක්‍රමවේදය තමයි මම මේ කියන්නේ. දැන් මෙතනදී වෙන්නේ රිස්ක් රේට් එක බිඳුව වෙන පෝර්ට්ෆෝලියෝ එකක් තියෙනවද? ඔව්. මොනවද? අපි රජයට දීපු ණය අපේ තියෙනවා කියලා බැංකුවක් හැදෙන. ඒක බිලියන 20ක් නම් ඒක රිස්ක් රේට් එක බිඳුවයි. ප්‍රශ්නයක් නැහැ. අපි හිතමු කෝපරේට් පෝර්ට්ෆෝලියෝ එක රිස්ක් රේට් එක 100යි. ඒක SME 75යි. රීටේල් හවුසින් 50යි. LC contingent liability 20යි. NPL 150යි. ආන්න. දැන් මේ මොකද කරන්නේ? මගේ total portfolio එක මම ගන්නවා. බිලියන 100යි කියලා හිතන්නකො. ඕක මම කඩනවා කොටස් වලට. බාසල් කමිටුව කියන ආරෙ මෙන්න මේ විදිහට කඩන්න. ඒ කඩලා
ඒ අදාළ සෙග්මන්ට් එකට මෙන්න මේ රිස්ක් රේට් එක ගන්න. මෙන්න මේ රිස්ක් රේට් එක ගන්න. දැන් මොකද වෙන්නේ? මේ දෙකේ ගුණිතය නිසා total risk weighted portfolio එකක් එනවා. මේ දෙකේ ගුණිතය නිසා risk weighted portfolio එකක් අපිට එනවා. ඒකෙන් 10%ක් කියනවා මෙන්න මේ ප්‍රමාණය අපි අයින් කරන්න ප්‍රාග්ධනයේ හැටියට. ප්‍රාග්ධන මෙච්චර කැපිටල් එකක් අයින් කරන්න මේ ණය අවදානම් සඳහා. ඕක තමයි ප්‍රමිතිගත කරන්නේ. standardized approach. දැන් මේකෙදි මොකද්ද කියන්නේ? මගේ පෝර්ට්ෆෝලියෝ එක ලොකු වෙන්න මට ප්‍රාග්ධන වෙන් කිරීමේ ප්‍රමාණය වැඩි වෙනවා. එක. පෝර්ට්ෆෝලියෝ එක ලොකු වෙලා NPL වැඩි වෙන්න වැඩිපුර ප්‍රාග්ධනයක් යනවා. ICT 150යි. හරිද? HSBC එකයි People's Bank එක අතර දැන් තියෙන ගැටනේ මොකද්ද? HSBC එකේ බිලියන 100යි People's Bank එකේ බිලියන 100යි. අපි හිතමු HSBC එකේ NPL 5 billion People's Bank එකේ 25 billion. දැන් මොකද වෙන්නේ? 25 and 150%. අන්න ඒගොල්ලෝ වැඩිපුර ප්‍රාග්ධනයක් ඒ කියන්නේ රිස්ක් රේට් එක වැඩි දැන්. මෙතන රිස්ක් රේට් එක අඩුයි. ඒ කියන්නේ ඇත්තටම බිලියන 100ක් කියලා මගේ පෝර්ට්ෆෝලියෝ එක පොතේ තිබ්බට NPL වැඩි වුණොත් එතන පෝර්ට්ෆෝලියෝ එක 150ක් වගේ පෙන්වන්න පටන් ගන්නවා. ඒකෙන් 110ක් ගියුවම බිලියන 15ක් නම් ප්‍රාග්ධනය අයින් කරන්න රිස්ක් එකට විතරයි. ණයව දානකොට විතරයි. ඔන්න ඕකයි කතන්දර. ඉස්සර ඔහොම එකක් නැහැ. දැන් ඔන්න ප්‍රමිතිගත ක්‍රමය යටතේ මේ විදිහට අපි මොන ඇසෙට් ක්ලාසස් ටික හදලා දෙනවා. ඇසෙට් ක්ලාසස් වලට අදාළ රිස්ක් රේට්ස් එක අපිට එන්න පටන් ගන්නවා. ඒ දෙකේ ගුණිතයෙන් අපි කිව්වා අවදානම් බරිත වත්කම් risk weighted assets හදාගන්න. ඒකෙන් 100ට ගාණක් කියනවා ප්‍රාග්ධනය කියලා කිව්වා. ඕක තමයි standardized approach එක හරහා අපි ණය අවදානම් සඳහා වෙන් කිරීම කරන ක්‍රමවේදය. බලන්න ඒකේ ගැටලුවක් තියෙනවද? ඒක තේරෙන්නේ නැද්ද? මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද ඒක පැහැදිලි කරන්න? පොඩි හරි ගැටලුවක් තියෙනවා. මොකද ඒ වගේ එකක් දැනගත්තට කමක් නැහැ. මොකද අමාරු නැහැ. ක්‍රමවේද තුනයි. පළවෙනි ක්‍රමවේද standardized approach. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. තේරෙන මට්ටමට අහන්න. නැත්නම් අපි ඉදිරියේදීත් හරි ප්‍රශ්නයක් આવුත් සාකච්ඡා කරමු. නමුත් ඒ වෙන කලින් දැනට මොනවා හරි එකක් ඔයගලන්ට තියෙනවා නම් අහන්න. මේ කියන්නේ බාසල් කුළුණ 1 යටතේ අවදානම ගණනය කිරීමේ ක්‍රමවේද රාශියක් තියෙනවා. අපි ණය අවදානම විතරයි මේ වෙලාවේ පාවිච්චි කරන්නේ ගණනය කරන්න. ණය අවදානම ගණනය ක්‍රමවේද 3යි. ඒකේ පළවෙනි ක්‍රමවේදය ප්‍රමිතිගත එහෙම නැත්නම් standardized approach. ඒ කරන ක්‍රමවේදය තමයි මම මේ පැහැදිලි කරන්නේ. මුලින්ම ගන්නවා බැංකුවේ ණය කලබ asset classes වලට කඩනවා. ඒ asset class එකක exposure එක අපි මෙතන ලියා ගන්නකොට මහා බැංකුව හෝ බාසල් කමිටියෙන් කියන මේ asset class එකට මෙච්චර percentage එකක් ගන්න. ඒ දෙක වැඩි වුණාම අපි කියනවා risk weighted asset. ඉස්සරක මොකද නිකම්ම asset portfolio risk weighted asset portfolio එකක් හදාගන්න. that into percentage එකක් තමයි අපේ ප්‍රාග්ධන වෙන් කිරීම ණය අවදානම් සඳහා. තේරුණාද? clear? Dilini? Lakshika? Minusha? Piyumi? Madhushanka? Thanks Lakshika. අනිත්‍යයට කොහමද? Thank you Dilini. හරි මම හිතනවා අනිත්‍යයටත් කසුනේ thank you. Right. අපි proceed කරමු. එතකොට thank you Madhushanka. Thank you Anuga. Right. දැන් අපි ඊළඟට ගියොත් එම අභ්‍යන්තර ණය වර්ගීකරණය. දැන් standardized approach එක තියෙන්නේත් pillar 1 එකේ. ඒක basic ක්‍රමවේදය. ඒතර එතනින් උඩට තව ක්‍රමවේද දෙකක් දීලා තියෙනවා. හරිද? මේ ක්‍රමවේද දෙක තමයි ඔයගොල්ලන්ට මතක නම් right. මේ ක්‍රමවේද දෙකේදී අපි ඔයගොල්ලන්ට මතක නම් අර PDLGD EAD කියලා කිව්වේ. දැන් අර
සෙන්ට්‍රල් බැංක් එක බාසල් කමිටි එකම ඇසෙට් ක්ලාස් එකදී දඟලන්නේ නැහැ. දැන් අපිට කියනවා රයිට් අපි ඕගොල්ලන්ට දෙන්නම් කස්ටමර්ස් ලගේ probability of default එක හදාගන්න. LGD එක හදාගන්න. එහෙම දෙන්න ක්‍රමවේදය තමයි අපි ඉදිරියට කතා කරන්න යන්නේ. දැන් මම මෙතනදී කිව්වේ මෙන්න මේ වගේ. දැන් අර එක asset classes වලට කඩනවා කියලා කියන්නේ දැන් මේක ඇත්තටම ගත්තොත් 13ක් විතර තියෙනවා. මේ උදාහරණයක් 5ක් විතර තියෙන්නේ. මෙහෙම 13කට කඩලා දෙනවා සෙන්ට්‍රල් බැංක් එක. ඒ කඩලා දීලා තමයි කියන්නේ මෙන්න මේ සෙග්මන්ට් එකට මේක දාන්න කියලා. ඒක තමයි ප්‍රමිතිගත ක්‍රමය. දැන් මේ දෙවෙනි එකට තුන්වෙනි එකට ගියොත් මම පැහැදිලි කරන්න මොකද්ද කරන්න කියලා. රයිට්? මෙන්න මේක. මෙන්න මෙතනදී වෙන්නේ මෙහෙම දෙයක් නේ. රයිට්? දැන් පළවෙනි ක්‍රමවේදය පැහැදිලි. අපිට දෙවෙනි ක්‍රමවේදයේදී PD LGD EAD M කියලා හතරක් යනවා පැරාමීටර්ස්. මේක හැම වෙලේම බිඳුව හෝ එක. මේ කියන්නේ මැචියුරිටි කියන්නේ ගොඩක් වෙලාවට එකයි අනිත් එක. EAD කියලා කියන්නේ මම වාර කිව්වා එක්ස්පෝෂර්. නැත්නම් අවුට්ස්ටෑන්ඩින්. හරිද? එක හුඟක් වෙලාවට මේ වෙලාවේ තියෙන එක්ස්පෝෂර්. මේ දෙක තමයි දැන් ක්‍රිටිකල්. දැන් මේක තමයි ක්‍රෙඩිට් රිස්ක් කියලා කියන්නේ. අන්න හරි. දැන් දෙවෙනි තුන්වෙනි ක්‍රමවේදයේදී basic internal rating approach advanced rating approach කියලා කොටස් දෙකක් තියෙනවා. දැන් standardized approach එක අපිට ප්‍රශ්නයක් නැහැ. අපි මොකද්ද කරන්නේ? central bank එකෙන් දෙන ඔක්කොම ටික ගත්තා. ඒකට risk weight එක දක්වා වැඩි කරා. ඒකෙන් උත්තරයක් ගත්තා. දැන් මෙතනදී ඊට වඩා අපිට පොඩි chance එකක් දීලා තියෙනවා central bank එක. PD එක LGD එක. මේ කියලා කියනවා probability of default පැහැර හැරීමේ සම්භාවිතාව. මේ කියනවා loss given default පැහැර හැරෙන සිදුවන අවස්ථාවේ අලාභය. එතකොට අපි දැන් කියවන එකක් පළවෙනි එක තමයි standardized approach දෙවෙනි එක තමයි basic advance. මේකේ තියෙන internal rating IR කියන internal rating කියලා approaches දෙකක් තියෙනවා. දෙවෙනි approach එකේදී central bank එක කියනවා මේක ඔයා හදාගන්න. මේක central bank එකෙන් දෙනවා. තුන්වෙනි එකට ගියාම මේකත් ඔයා හදාගන්න මේකත් හදාගන්න කියලා කියනවා. අන්න හරි. දැන් මොකද්ද තමයි මේකේ වෙනස තියෙන්නේ? දැන් PD එක කියලා කියන්නේ මොකද්ද? මගේ ඉන්න කස්ටමර් බේස් එකේ ණයක් දුන්නට පස්සේ ණය පැහැරීමේ සම්භාවිතාව මට ගණනය කරන්න පුළුවන් නම් මට කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම් ඒක මට තියෙන වාසියක්. හැබැයි සෙන්ට්‍රල් බැංක් එක මට දෙන්නේ මම ඔයගලන්ට මතක නම් ඒ පද්ධති මං ගාව තියෙනවා. අවුරුදු 5කට 10කට එතකොට ඒ පද්ධති වැලිඩේට් වෙලා IT systems තිබිලා ඒ දත්ත අනිකුත් බැංකුත් එක්ක සංසන්දනය කරනකොට පිළිගන්න පුළුවන් තත්ත්වයක තියෙනවා නම් තමයි මට කියන්නේ ඔයා දැන් රෙඩි PD එක ඔයා කැල්කියුලේට් කරගන්න. එහෙම නැතුව මම ගොඩ සෙන්ට්‍රල් බැංක් එකට හරි බාසල් කොන්ද ටයිප් මගේ මෙහෙම පර්සනල් ලෝන් කස්ටමර්ස් ලගේ PD එකේ කිසි ප්‍රශ්නයක් නැහැ 0.1යි. එහෙනම් 0.01 යූස් කරන්න පුළුවන්. එහෙම බෑ. ඒක වැලිඩේට් කරලා එහෙම පද්ධතිය දීලා අවුරුදු ගානක කරමු. වේද තියලා යාපත්කාලන කරමු. විදිය දීලා ඒගොල්ලෝ ඇවිල්ලා බලලා කියනවා රයිට් PD එක යූස් කරන්න. PD කියන්නේ පාරිභෝගිකයා ඔබ්ලිගෝ එක්ක සම්බන්ධ වෙච්ච දත්තයක්. හැබැයි අපි දැන් ඕක කරගෙන තව ඉස්සරහට යනකොට LGD එකටත් අපිට chance එකක් දෙන්න. දැන් දෙවෙනි අවස්ථාවේදී PD එක අපි හදාගන්න LGD එක සෙටල් බැංක් එක දෙනවා. එක එක asset class එකට ඔන්න LGD එක loss given default එක. වාහන නම් මෙහෙම ඒක නම් මෙහෙම වෙනම තියෙන දත්ත පද්ධතියක්. ඒක දැනගන්න. එතකොට අපි කරන්නේ මේක අපි හදාගත්තා. මේක සෙන්ට්‍රල් බැංකින් දුන්නා. එක්ස්පෝෂර් තිබ්බා. වැඩි කරා. ඔන්න ක්‍රෙඩිට් රිස්ක් නැත්තම් ඇත්තටම මේ දෙකේ ඩිෆරන්ස් වෙන මොකුත් නෙවෙයි. අර රිස්ක් වේඩඩ් ඇසෙට් කියන එක තමයි මේ කරකට. ඔයගොල්ලන්ට මතකද? අරකෙදි කිව්වේ කෙලින්ම පෝර්ට්ෆෝලියෝ into percentage නේ. දැන් මෙතන මේ තියෙන පෝර්ට්ෆෝලියෝ මේ percentage එක රිස්ක් වේට් එක අපිට දෙන්න කන්න ඒගොල්ලෝ හදලා. standardized approach එකේ කරේ කෙලින්ම පෝර්ට්ෆෝලියෝ into risk weight. දැන් මේකේ පෝර්ට්ෆෝලියෝ කො මේ තියෙන්නේ මේක හැම වෙලේම එකයි කියලා assume කරොත් මේක හැම වෙලේම පෝර්ට්ෆෝලියෝ. risk weight එක හැම දෙයක PD LGD ඒ මොකද කරන්නේ? මේ දෙක කඩලා තමයි මේ හදලා තියෙන්නේ.
පැහැදිලිද? right. එතකොට දැන් PD එක අපි හදා ගන්නවා. LTD එක එහෙත් දෙනවා. ඒ දෙකේ ගුණිතයෙන් එනවා risk weight එක. that into EAD හදාගත්ත ඔන්න දෙවෙනි ක්‍රමවේදය. තුන්වෙනි ක්‍රමවේදයට අපි යනවා. ඒකෙදි කියනවා right PD විතරක් නෙවෙයි LGD එකත් ඔයාලම ගන්න. loss given ratio එකවත් හදාගන්න. ඒ කියන්නේ ඔයා කොහොමද ඔයාගේ assets security කල්පනාකරණය කරන්නේ? කොච්චර ඉක්මනට seize කරලා sell කරනවද? කොච්චර ඉක්මනට proper release කරනවද? කොච්චර ඉක්මනට ක්‍රමවේද දාලා recover කරනවද? ඒ මත loss given default එක ඔයාලට මේක කරන්න පුළුවන්. ඔයා cash back ම දීලා දැන් ඒකටත් හැබැයි අවුරුදු 5ක 10ක අර කියන ආකාරයේ දත්ත පද්ධති ඔයා ගාව තිබිය යුතුයි. එහෙම නැතුව සෙටල් බැංක් එකක් අඩලා ඕකේ කරන්නේ නැහැ. එතන තමයි මෙතන කතන්දරේ. දැන් මම උදාහරණයක් දුන්නොත් ලංකාවේ දැන් බහුතරයක් ඉන්නේ කොතනද? ස්ටෑන්ඩර්ඩයිස් අප්‍රෝච් එකේ ඉන්නේ අපි තාම. ඒගොල්ලෝ ස්ටෑන්ඩර්ඩයිස් අප්‍රෝච් එකේ ඉඳලා ගණනය කරලා ඉන්ටර්නල් රේටින් බේසික් අප්‍රෝච් එක කමෙන්ට් කරනවා විතරයි. නමුත් HSBC Citibank ස්ටෑන්ඩර්ඩ් charter ඒගොල්ලෝ ඇත්තටම ස්ටෑන්ඩර්ඩයිස් බේසික් පාස් කරලා ඇඩ්වාන්ස් අප්‍රෝච් එකට ගෙනියනවා. මොකද ඉන්ටර්නැෂනලි ඒගොල්ලන්ගේ දත්ත ගබඩාවත් එක්ක ඒගොල්ලන්ට කරන්න පුළුවන්. දැන් ඔයාලා පැහැදිලි නේද? දැන් ණය අවදානම ගණනය කරනකොට ඉහළට යන්න බැංකුවට තියෙන ඇඩ්වාන්ටේජ් එක වැඩි. එයි. ඔයා දන්නවා ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකේ PD එක මොකක්ද? ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකේ LGD එක මොකක්ද? ඔයාට කන්ට්‍රෝල් එකක් තියෙනවා. වෙන කවුරු හරි දෙන දත්ත ඒවා ඇවිල්ලා සාමූහිකව ගන්නකොට සමහරට ඒ දත්ත ඔයාට අදාළ වෙන්නේ නැහැ. ඔයා ගොඩාක් හොඳට කස්ටමර්ස්ලා මේන්ටේන් කරන්නේ NPL අඩු වෙනවා. PD ගොඩක් අඩු වෙනවා. but industry wide PD එක 0.01 වෙනකොට ඔයාගේ 0.01 එකයි. ඒකට ඔයාලට පොඩ්ඩක් disadvantage එකක්. පළවෙනි ක්‍රමවේදයට කියෝ. මේ ක්‍රමවේදයට කියෝ. ඔයාලට ලොකු advantage එකක් එනවා. ඕක තමයි Basel කමිටි එකේදී ණය අවදානම ගණනය කරන ක්‍රමවේද තුන. ස්ටෑන්ඩර්ඩයිස් ප්‍රතිගත උසස් මූලික ණය වර්ගීකරණ ඉහළ ණය වර්ගීකරණ ක්‍රමවේද තුනක්. මේ තුන අනුව අපි මෙතන ගණනය කරනවා ණය අවදානම සඳහා වෙච්ච risk weighted asset එක. ඒ ගැන 100 ගාණක් තමයි අපි අයින් කරන්නේ අපේ ප්‍රාග්ධනය කිරීමක් හැටියට. ඉතාලම කෙටියෙන් බාසල් කියලා කියන්නේ ඒ ටික තමයි. මොකද දැන් ගොඩක් වෙලාවට අපිට මේකෙන් ප්‍රශ්න එන්නේ නැති වෙයි. නමුත් ය ප්‍රමාණයකට අපි දැනුවත් වේ යුතුයි හදිසියෙ හරි ප්‍රශ්නයක් ආවොත් අපි කොහොමද කරන්නේ කියන එක. ඒතර දැනට මෑතක අවුරුදු 5ක 6ක කාල සීමාවෙදී සෙෂන් 6කට විතර ප්‍රශ්න ඇවිල්ලා නැහැ. නමුත් හදිසියෙ හරි අපෙන් අහුවොත් බාසල් යටතේ අපෙන් අහන්න පුළුවන්. බාසල් 2 ක්‍රමවේදය යටතේ කුළුණු තුනක් සඳහන් කරනවා. ඒ කුළුණු තුන මොනවද කියලා ඇහුවොත් ඒක දැනගන්න ඕනේ. එතකොට පළවෙනි කුළුණේ යටතේ ණය ගණනය කරන ක්‍රමවේද තුන මොනවාද? ඒ වගේම ණය අවදානම සඳහා බලපාන සාධක තුන හෝ හතර මොනවාද? PD, LGD, EAD, M කියලා කියන්නේ maturity. එක බිඳුවත් එකත් අතර. M එක ගොඩක් වෙලාවට බලපාන්නේ අපේ ගාන දිගු කාලින ණය වගේ නෙවෙයි සමහර ලාවට debentures වලට. අර maturity එක වෙනකන් year to date year to maturity වගේ වෙනකොට අපිට එහෙම නැත්නම් අපිට ඔක debenture එකක් තියෙන අවුරුද්දක දැන් අපි 5 වෙනි මාසේ ඉන්නවනම් ඒතර මෙතන පොයින්ට් ගානක් තමයි මෙතෙන්ට ෆැක්ටර් කරන්නේ. ඒකයි මේ M අපරේ. අනික ගොඩක් ඒවට කෙලින්ම M එකයි. exposure කියලා කියන්නේ ඒ වෙලාවේ ණයට තියෙන නිරාවරණය. අපේ loan එකේ හෝ lease එකේ හෝ නැත්නම් OD එකේ exposure limit. මේ දෙක තමයි ණය පැහැරීමේ සම්භාවිතාව එහෙම නැත්නම් ලාභ ප්‍රතිශත. ඒතර ඔය parameters ටික මොනවද? හරි එතකොට ඔය ටිකේදී සමහරවිට අපිට ඒ කියන්නේ ඒක අර්ථ දක්වන්න එහෙම නැත්නම් ඒකෙන් යම් කිසි ප්‍රශ්නයක් අපිට අහන්න පුළුවන්. ඒ ඇරෙන්න මම හිතන්නේ මේක වැඩිදුරටත් අහවි කියලා. මොකද මම දැන් අර කම්ප්ලීට් වෙන්න ඕන නිසා තමයි මේක පොඩ්ඩක් හරි ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරේ. පහුගිය ප්‍රශ්න පත්‍ර මම මට මතකයි 2015 හරි 16 හරි වගේ තැනකදී මේක තිබුණා. එහෙම වුණොත් අපි මේ ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරන්න බලමු විභාගයට කලින් කියන එක. එතකොට මූලික වශයෙන්ම ඕ ටික තමයි අපි සිලබස් එකක් හැටියට මට සාකච්ඡා කරන්න ඕගොල්ලොත් එක්ක ඕන උනේ. දැන් ඊට අමතරව ඕගොල්ලන්ගේ දැන් අපි ප්‍රශ්න පත්‍ර වලට යනවා නම් කොහොමද දැනට ඕගොල්ලන් සූදානම්? ඒ කියන්නේ මූලික වශයෙන් ගත්තොත් මේගොල්ලෝ
IBSL එකෙන් පාස් පේපර්ස් දැන්ට අප්ලෝඩ් කරලාද තියෙන්නේ Google Drive එකට. ඔක්කොම පාස් පේපර්ස් අපිට තියෙනවාද එතන? අපි දැන් next week නැතු ඊළඟ සතියේ විතර පාස් පේපර්ස් පටන් ගත්තොත් පාස් පේපර්ස් ඔක්කොම වගේ ඔයගලන්ට මේකේ බලන්න තියෙනවාද? නෑ සර්. නෑනේ. එතකොට මේ මම දන්නේ නැහැ මම මේගොල්ලන් අහන්නම් පාස් පේපර්ස් ඒගොල්ලෝ ෂෙයා කරනවාද කියලා. එහෙම නැති වුණොත් මොකද්ද තියෙන ක්‍රමවේදය? දැන් නැත්තම් කරන්න පුළුවන් මම සාකච්ඡා කරන එක මෙතන දාන්න පුළුවන්. දාලා එතකොට ඔයගොල්ලන්ට ඒ ෂෙයා කරලා ඒ ක්‍රමවේදය යන්න පුළුවන්. එතකොට ඒක තමයි දැනට මම හිතන්නේ ඒගොල්ලෝ අප්ලෝඩ් කරනකම් කරන්න වෙන්නේ. එහෙම වුණොත් අපි එක මොන හරි සෙක්ෂන් එකක් පටන් ගමු. දැන් ගොඩක් වෙලාවට financial statement analysis වගේ ගොඩක් important ඒවා තියෙනවා. ඒ වගේ අපි සාමාන්‍යයෙන් අපිට next මට හිතෙනවා සෙප්ටෙම්බර් end වගේ වෙනකම් කරගෙන යන්න පුළුවන් වෙයි. ඊට පස්සේ මොකද නොවැම්බර් මුල නම් ආයෙ සමහරට මේගොල්ලෝ රිවිෂන් ක්ලාස් දාන නිසා normal ක්ලාස් නවත්තන්න ඉඩ කඩක් තියෙනවා. එහෙම වුණොත් එන දවස් 4ක් හෝ 5ක් අපි මේ විදිහට පාස් පේපර්ස් වලට යමු. ඕගොල්ලන්ට ගේ පැත්තෙන් මට අවශ්‍ය වෙන දේ තමයි දැන් අපි හිතමු sections ටිකත් අපි කරලා තියෙන නිසා ඕගොල්ලන්ට නිකන් වැඩිපුර කියන්නේ ගැටළු සහගත මොන හරි තැන් තියෙනවා නම් පොඩක් ඒක පැහැදිලි කරගෙන ඉන්න. ඒතකොට අපිට ඒ හරියද වැඩිපුර ප්‍රමාණයක් යෙදෙන්නට පුළුවන්. මගේ අදහසක් තියෙනවා සාමාන්‍ය පහුගිය ප්‍රශ්න පත්‍ර වලදී වැඩිපුර ආපු ටික මොනවද කියන එක තියෙන නිසා එතකොට මට ඒක ඒ ටික කවර් කරගෙන පටන් ගන්නට පුළුවන්. ඔයගොල්ලන්ගේ පැත්තෙත් පොඩ්ඩක් බලන්න තව මොනවද අපිට මේ අඩුපාඩු ගැටලු තියෙන්නේ ඉක්මනට ඒ ටික නැත්නම් වැඩිපුර attention එකක් දාන්න ඕනේ කියන එක. මම හිතුවේ සාමාන්‍යයෙන් අපි ගිය පාර නැත්නම් දැන්ට available පාස් පේපර් එකෙන් ආපස්සට අපිට selected areas ට යන්න පුළුවන්. උදාහරණයක් දැන් 2000 මේ අවුරුද්දේ නම් තිබුණේ නැහැ. 19 සෙප්තැම්බර් එකකින් ඉඳන් ආපස්සට අපිට යන්නට පුළුවන්. සෙප්තැම්බර් එතකොට 19 18 17 වගේ පේපර්ස් 6ක් විතර වගේ කවර් කරනකොට මම හිතන්නේ ගොඩක් වෙලාවට මේ අලුත් එක්සැමින් එකේ පල්ස් එකත් එක්ක අපිට තේරුම් ගන්නත් පුළුවන්. ඒ ටික තමයි සාමාන්‍යයෙන් මගේ plan එක. එතකොට ඊට අමතරව මම උත්සාහ ගන්නම් අර short note එක ෂෙයා කරන්න. එතකොට ඒකෙන් ඔයගලන්ට සාමාන්‍යයෙන් දලා අදහසක් ගන්න පුළුවන් මේ කරපු ටික ඔක්කොම පිටු 18ක් 20කට විතර වගේ තියෙනවා අපි කරන මේ කරපු ටික. ඒතර සාමාන්‍ය notes කියවෙන්නේ නැතත් ඒ short note එක බලාගත්තාම syllabus එක කව වෙලා තියෙනවා එතනදී. ඊළඟ මම කරන pass papers ටිකත් එක්ක මේක කරගන්න පුළුවන් වෙයි. නිකන් මගේ දලා අදහස නම් විභාගේ මහා ලොකුවට මේගොල්ලෝ අමාරු කරන්නෙකුත් නැහැ. මේ තියෙන ප්‍රශ්න ඔක්කොමත් එක්ක. batches දෙකකුත් තියෙනවා. සමහරලාට ඉතින් ඒක අපිට නිකන් අර listening disguise වගේ කියලා හිතාගෙන කොහොම හරි attempt කරමු මේ ඔක්කොම මේ පාර හරියට කරගන්නට. මොකද ප්‍රශ්න ගොඩක් එක්ක ඉන්න ගමන් ඒක ඉවර කරගන්න පුළුවන් වුණොත් අපිට ලොකු chance එකක්. දැන් 3ක් 4ක් 5ක් ලියන කොටත් අපිට ඔක්කොම එකට ගොඩ දා ගන්න පුළුවන් නම් ලොකු chance එකක් එනවනේ. ඒක තමයි මේ මට නිකන් අන්තිමට කියන්න තියෙන්නේ. ඒතර එහෙමනම් අපි next week එකේ class එක කරන්නේ නැහැ කියලා හිතුවා. ඊට පස්සේ සතිය තුළ class එක පටන් ගමු. ඉවර කරන්න කලින් මොන හරි තව මොන හරි ගැටලු තියෙනවද? පැහැදිලි කර ගන්න ඕන areas තියෙනවද? ප්‍රශ්න තියෙනවද? ලක්ෂිත හොඳ ප්‍රශ්නයක් අහනවා. Customer request to reschedule restructure existing facility with us while servicing his other facilities with other banks. Can bank accept? මෙන්න මෙහෙමයි. දැන් එතන දෙපැත්තක් තියෙනවා. එකක් තමයි අපි බලන්න ඕනේ ඒ අදාළ පාරිභෝගිකයාට අපි දුමු මෙන්න මේ ණය මුදල සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමක් හරි නැවත සකස් කිරීමක් හරි ප්‍රතිලේඛනගත කිරීමක් ඉල්ලන්නේ ඇයි? ඒක ජෙනුයින් වෙන්න පුළුවන්. හේතුව අනිකුත් බැංකු වල තියෙන ණය මුදල් වල සාපේක්ෂව අපේ එකට ගෙවන්න ඕන ප්‍රමාණය වැඩි නම් එකක්. කියන්නේ හිතමු එයාට කෑෂ් ෆ්ලෝ කියන්නේ මිලියනයයි. නමුත් එයාට සාමාන්‍යයෙන් අපේ එකට මිලියන් ලක්ෂ 6ක් අපිට ගෙවන්න ඕන. ලක්ෂ 4ක් අනිත් බැංකු වල දැන් තෝ ගෙවගෙන ඉන්නවා. දැන් අපි හිතමු එකපාර මේක ලක්ෂ 7කට අඩු වුණා ආදායම. මේ වගේ තත්ත්වයක්. දැන් එතකොට ලක්ෂ 6ක් අපේ එකට ගෙවන්න ගිය ගමන් ඉතුරු ලක්ෂ 4ක් අරගෙනට ගෙවන්න බෑ. එක්කෝ එක ක්‍රමයක් තියෙන්නේ අර බැංකුවට ලක්ෂ 4ක් ගෙවාගෙන ගිහිල්ලා අඩු කරනවා අපේ එක කාල සීමාවක් වැඩි කරලා එක උත්තරයක්. දෙක අපි ඔක්කොම එකතු වෙලා රීස්ට්‍රක්චර් කරලා දෙනවා. ඒකෙදි අපි කරනවා. එතකොට ඒගොල්ලොත් අඩු කරනවා අපිත් අඩු කරගන්නවා. ඒක කේස් බයි කේස් බලන්න. දැන් අපි එහෙම දැන් අර බැංකු වල එයා ගෙවනවා ඒක නිසා මේක නොකරනවා කියන තීරණයට අපි එන්නේ නැහැ. අන්තිමට බලනවා මේ සිටුේෂන් එකේදී
පාරිභෝගිකයාට සහ අපේ බැංකුවට දෙකටම හොඳ මොකද්ද ක්‍රමවේදය. සමහරට අපි ණය වැඩි කිරීමක් කාල සීමාව වැඩි කරනකොට සමහරට පොලි අනුපාත වැඩි කිරීමක් අපිට කරන්න වෙයි. එහෙම නැත්නම් ආපහු තව කාල සීමාවක් වැඩි කරනකොට එයා අමතර සුරුකමක් අපිට ලබා දෙන්නට සිද්ධ වෙයි. එහෙම නැත්නම් වෙන අපිට කැෂ් ෆ්ලෝ එකක් අසයින් කරන්න වෙයි. මොකක් හරි අපි ස්ට්‍රෙන්තන් වෙන ගමන්ම තමයි අපි යාට රීස්ට්‍රක්චර් එකක් රීෂුල්මන්ට් එකක් දෙන්නේ. එතකොට අනිත් බැංකු හොඳට ගෙවනවා, එහෙනම් අනිත් බැංකු සර්විස් කරනවා කියන එකම මේ රිජෙක්ෂන් එකට හේතුවක් නෙවෙයි. අපි බලනවා හොඳම දේ එක්ක දෙක එකතු කරලා රීස්ට්‍රක්චර් කරලා දෙනවද? නැත්නම් ඒගොල්ලන්ගේ ටික ඉවර කරනවා අපේ එක රීස්ට්‍රක්චර් කරලා දෙනවද? නැත්නම් අපේ එක හොඳට ගෙවන්න කියලා ඒගොල්ලන්ගේ එක රීස්ට්‍රක්චර් කරනවද කියන ඔප්ෂන්ස් තුනෙන් හොඳ මේක ගන්න පුළුවන්. ඒ වෙලාවේ තියෙන සිටුේෂන් එක මත. වෙන මොනවද තියෙන ප්‍රශ්න? අනිත්‍යයට මොකුත් ප්‍රශ්න නැහැ. obviously restructure reschedulement ඒවා තමයි මේ දවස්වල හැමෝටම දැවෙන ප්‍රශ්න. හැම බැංකුවක දැන් මොරටෝරියම් දීලා මොරටෝරියම් ඉවර වෙනවත් එක්කම දැන් ආපහු restructure reschedulements වල යන්න වෙලා තියෙනවා. ඒ වගේ ප්‍රශ්න ටිකක් අපිට ඉතුරු වෙලා තියෙනවා. ඉතින් වෙළඳපොළ නැත්නම් මාකට් එකේ වගේ හැදිලා තියෙන නිසා අපිට ටිකක් ඉදිරියේ පොඩ්ඩක් අපහැදිලි. අතරම පාරිභෝගිකයන්ගේ පැත්තෙන් ගත්තත් අපිට යම් ආකාරයක ටිකක් අපහසු කාල සීමාවක් ඉස්සරහට එන්න පුළුවන් අවුරුද්දක් විතර වගේ යනකම් බිස්නස් ටික ආපහු රීවැම්ප් වෙනකම්. right එහෙමනම් අපි අද දවසට නවත්තමු. එන සතියේදී අපි හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ සතියේදී අපි පාස් පේපර්ස් වලින් පුළුවන් තරම් තෝරගෙන සාකච්ඡා කරමු. මම අතරතුර ෂෝට් නෝට් එක ඔයගොල්ලන්ට ෂෙයා කරන්න බලන්න. right එහෙනම් බොහොම ස්තුතියි. wish you very happy week ahead. right take care.